වක්‍ර පුතේ මේ පිරිවැය වක්‍ර ඔබ අනිවාර්යෙන් අද පන්තියේ සම්බන්ධ වෙන්න කලින් පිරිවැය වක්‍ර හොඳට බලලා එන්න. හොඳේ ඵලදායීතා වක්‍ර සහ පිරිවැය වක්‍ර හොඳට බලලා එන්න. හරිද? හොඳයි. එහෙනම් අද ප්‍රශ්නෙට එමු. පළවෙනි අද කොටසට එමු. පළවෙනියෙන්ම දිනවා ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර පවතින සම්බන්ධතාවය. නැත්නම් ඒ අතර තියෙන සම්බන්ධතාවය පෙන්වුම් කරන්න. නේද? හරි. අපි අඳිමු. මුලින්ම ඇඳලෙමුකෝ. ආන්තික පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි. cos එක නැත්නම් මේ පැත්තේ q නිමෝම. හරිද? ආන්තික පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. මෙන්න average variable cost එක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මෙන්න ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය. හරිද? MC. ඔබට පේනවා හරිද? ඔබට පේනවා මෙන්න මෙතන x අක්ෂය කියලා අපි ලකුණු කරගන්නවා. හරිද? හරි. දැන් හොඳට අහගන්න. මෙන්න මෙතනින් තමයි එන්නේ. මේ ටියුට් එක තව පොඩි කාලයක් තියෙනවා ඉවර වෙන්න. මේ ටියුට් එක නැත්තම් ඔබ මට මැසේජ් එකක් දාන්න මේ පාරේ වෙනකොට මම මේ ටියුට් එකත් එක්ක එවන්නම්. හරිද? හරි. නේ බලන්න. ආන්තික පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය යහන්න. හොඳට අහගෙන ඉන්න. හරිද? ඔබට පේනවා ආන්තික පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ආන්තික පිරිවැය පහළට එනකොට මේ ආන්තික පිරිවැය පහළට එනවනේ නේද? ආන්තික පිරිවැය කියන්නේ මුළු පිරිවැයට අමතරව එකතු වෙන පිරිවැයනේ නේද? අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා ආන්තික පිරිවැයක් කියලා කියන්නේ මුළු පිරිවැයට අමතරව එකතු වෙන පිරිවැය. අලුතින් එකතු වෙන පිරිවැය. ඔබට පේනවා මේ ඒක අඩු වෙනකොට විචල්්‍ය පිරිවැයත් වැඩි වේගයකින් අඩු වෙනවා නේද? වැඩි වේගයකින් අඩු වෙනවා විචල්්‍ය පිරිවැය. ආන්තික පිරිවැය මේ වැඩි අඩු වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වේගයකින් අඩු වෙනවා. ඇයි ඒක වැඩි වේගයකින් අඩු වෙනවා කියලා හිතන්නේ? මෙයා එනකොටම මෙයා පල්ලෙහාට ඇවිල්ලා ඉවරයි නේ. ඒ වගේම මෙයා ඉහළට යනකොට මෙයාත් මොකද වෙන්නේ? ඉහළට යනවා නේද? හරි. එහෙනම් ඔබට පේනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මේ ABC වක්‍රයේ අවම ලක්ෂයෙන් තමයි MC වක්‍රයේ ඉහළට ගමන් කරන්නේ නේද? එහෙනම් මට කියන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැයේ අවම ලක්ෂය හරහා තමයි MC නැත්නම් ආන්තික පිරිවැය වක්‍රය ඉහළට ගමන් කිරීමක් සිද්ධ කරන්නේ. තේරුණාද? හරි. එහෙනම් මේකට හේතුව පුතා හීනවන ආන්තික ඵලදානියයි. ඔකට හේතුව හීනවන ආන්තික ඵලදානියයි. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී අපි ඒක පෙන්නනවා. හරිද? ඔබට පේනවා යම් ආයතනයක මුළු පිරිවැය වැඩි වෙන්නේ විචල්්‍ය පිරිවැය වැඩිවීම මත. නේද? තේරෙනවද මම කියන්නේ? මුළු පිරිවැය වැඩි වෙන්නේ විචල්්‍ය පිරිවැය වැඩිවීම මතනේ. අපි ඒක ඔප්පු කරන්නේ දා. මතකද? සාමාන්‍ය මුළු විචල්්‍ය පිරිවැය වෙනස ගත්තත් හරි නැත්නම් මුළු පිරිවැය වෙනස ගත්තත් හරි කියලා ඔප්පු කරානේ. මතකද ඔබට? මතක තියෙනවනේ. එතකොට මේක බලන්න. විචල්්‍ය පිරිවැය වැඩි වෙනකොට අමතරව දරන අඩු වෙනකොට අමතරව දරන පිරිවැයක් මොකද වෙන්නේ? අඩු වෙනවා. නේද? මෙතන විචල්්‍ය පිරිවැය අඩු වෙනකොට නැත්නම් අඩු වේගයකින් වැඩි වෙනකොට අමතරව දරන පිරිවැය ආන්තික පිරිවැයක් මොකද වෙන්නේ? අඩු වෙනවා. විචල්්‍ය පිරිවැය වැඩි වෙනකොට ආන්තික පිරිවැයක් මොකද වෙන්නේ? වැඩි වේගයකින් වැඩි වෙනවා. තේරුණාද? මේ විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. නමුත් ආන්තික පිරිවැය ඉතාමත් ශීඝ්‍ර බෑවුමක් සහිතව වැඩි වෙනවා. වැඩි වේගයකින් වැඩි වෙනවා. නේද? එතකොට මෙන්න මේ x අක්ෂයේදී නැත්නම් x කියන තැනදී ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා. එහෙනම් මේ x අක්ෂයේ තියෙන්නේ ABC කොහෙද? අවම ලක්ෂය හරහානේ. ABC අවම ලක්ෂය හරහා ඉහළට කවුද ගමන් කරන්නේ? MC වක්‍රය ගමන් කරනවා.
තේරුණාද? එහෙනම් නැත්තම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයේ අවමය හරහා ඉහළට ආන්තික පිරිවැය වක්‍රය ගමන්. එහෙනම් මතක තියාගන්න පුතේ මෙන්න මේ කොටස ඒ තමයි නිෂ්පාදන ආයතනයක මුළු පිරිවැයට අලුතින් එකතු වෙන පිරිවැය තමයි ආන්තික පිරිවැය. හරිද? එතන මුළු පිරිවැයේ වෙනසට දක්වන දායකත්වයේ පෙන්වන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනකොට ආන්තික පිරිවැයත් අඩු වෙන්න ඕනේ. නේද? ආන්තික පිරිවැයත් අඩු වෙන්න ඕනේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනකොට ආන්තික පිරිවැයත් මොකද වෙන්න ඕනේ පුතේ? ශීඝ්‍ර බෑවුමක් සහිතව වැඩි වෙන්න ඕනේ. ඇයි මේ ආන්තික පිරිවැය ඇතුලේ තියෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය නිසා. නේද? ස්ථාවර පිරිවැයක් තියෙනවද මේක ඇතුලේ? නෑ ස්ථාවර පිරිවැයක් නෑ මේක ඇතුලේ. ස්ථාවර පිරිවැය එන්න අඩු වෙනවා. නේද? ඒතර ස්ථාවර පිරිවැයක් ආන්තික පිරිවැය ඇතුලේ දකින්න හම්බෙන්නේ නෑ. එහෙනම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයේ වැඩිවීම විතරයි පුතා තියෙන්නේ. එතකොට නිමවුම් මේකක ප්‍රමාණයකින් බෙදෙනකොට මේක ශීඝ්‍ර බෑවුමක් සහිතව ඉහළට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. තේරුණාද? හරි. ඔයාට මේකෙදි අහන්න තියෙන්නේ මෙන්න මේ x අක්ෂයට වම් පසින්. ඒ කියන්නේ මේ පැත්තේ වම මේ පැත්තේ පුතා. වම් පස්සේ නේද? වම පැත්තේ. වම් පස්සේ නේද? නැත්තම් වම් පැත්තේ මොකද්ද වෙන්නේ? මේ විචල්්‍ය පිරිවැයට වඩා ආන්තික පිරිවැය මොකද වෙලා තියෙන්නේ? අඩුද වැඩිද? මට ඒක කියන්න. මෙන්න මෙතන විචල්්‍ය පිරිවැය තියෙන්නේ මේ නිමවුම් මට්ටමේදී ආන්තික පිරිවැය තියෙන්නේ මෙතන. එහෙනම් ආන්තික පිරිවැය 10 නම් විචල්්‍ය පිරිවැය 20යි නේ. එහෙනම් මට කියන්න වම් පස් පැත්තට වෙන්න. x අක්ෂයේ වම් පැසට වෙන්න. කවුද විශාල කාට වඩා කවුරු විශාලද? මට නිකන් කියන්න. කාට වඩා කවුරු විශාලද? x අක්ෂයේ වම් පසට වෙන්න කාට වඩා කවුරු විශාලද? මට කියන්න. කාට වඩා කවුරු විශාලද? කවුද? ඔව්. ආන්තික පිරිවැයට වඩා විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය විශාලයි නේද? ආන්තික පිරිවැයට වඩා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මේ අවස්ථාවේදී විශාලයි නේද? එහෙනම් ඔබට පුළුවන් ඒ කොටස හඳුනගන්න. දෙවෙනි එක තමයි මේ පළවෙනි අදිය. මේ තමයි පුතා පළවෙනි අදිය. පළවෙනි තැන මෙතන. හරිද? මේ තියෙන්නේ පළවෙනි පොයින්ට් එක. හරිද? දෙවෙනි පොයින්ට් එක තමයි දෙවෙනි පොයින්ට් එක තමයි දෙවෙනි පොයින්ට් එක මෙන්න දෙවෙනි පොයින්ට් එක දකුණු පසින් නේද? දකුණු පසින් අහනවා මොකද වෙන්නේ කියලා. මේ බලන්න දෙවෙනි පොයින්ට් එක. x අක්ෂයට දකුණු පසින් මොකද වෙලා තියෙන්නේ? දකුණු පසින් බලන්න කවුද විශාල? මේ මෙතනට ආවට පස්සේ මේ නිමවුම් මට්ටමේදී කවුද විශාල? ABC ට වඩා. නැත්නම් අපි නිමවුම් මට්ටමක් අඳින්න. මෙන්න නිමවුම් මට්ටම. ඔබ බලන්න මෙතනින් ඉහළට ඇඳලා MC විශාලයි කාට වඩාද? ABC ට වඩා නේද? MC විශාලයි ABC ට වඩා. ඔබට පේනවනේ මේ MC දැන් මෙතන 15ක් වුණොත් ABC කීයක් MC ABC 15ක් වුණොත් MC කීයක් වෙනවද? 30ක් වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී මොකද? මෙන්න මේ ටිකේදී පුතා MC විශාලයි ABC ට වඩා. ඔබ බලන්න MC විශාලයි ABC ට වඩා. මෙන්න මේ අවස්ථාවේදී මේ පැත්තේදී ABC විශාලයි MC ට වඩා. හරි. x අක්ෂයේදී ඔබට පේනවා MC සහ සමානයි ABC. එහෙනම් ඔන්න අවස්ථා තුන. ඔය අවස්ථා තුන මතක තියාගන්න. හරිද? එහෙනම් මෙන්න ආන්තික පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය නේද? එහෙනම් ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය පෙන්වුම් කරනවා. මෙන්න මේක මුලින්ම පෙන්නලා ඉන්නවා. මොකද සාමාන්‍ය විචල්්‍ය පිරිවැයේ අවමය හරහා ඉහළට ආන්තික පිරිවැය ගමන් කරනවා. ඒ අවස්ථාවේදී MC සහ ABC එකිනෙකට සමාන වෙනවා. තේරුණාද?
x අක්ෂයට වම්පසින් ABC ට වඩා පහළින් MC ගමන් කරනවා. හරිද? ABC ට වඩා පහළින් MC ගමන් කරනවා. එවිට ABC විශාල වෙනවා කාට වඩාද? MC ට වඩා. තේරුණාද? x අක්ෂයට දකුණු පසින් එනකොට පුතා MC ට පහළින් ABC ගමන් කරනවා. තේරුණාද? එවිට පුතා MC විශාලයි කාට වඩාද? ABC ට වඩා. තේරුණාද? MC විශාලයි ABC ට වඩා. මේ MC විශාලයි ABC ට වඩා. තේරුණාද? මට කියන්න ඔය අවස්ථා දෙක තේරුණාද කියලා? මට කියන්න ඔය අවස්ථා දෙක තේරුණාද කියලා? අවස්ථා දෙක තේරුණාද? තමයි අවස්ථා දෙක තේරුණාද කියන්නේ? තේරුණාද? මේ තුන තේරුණාද? හරි. මේක අපි ලියමු ඊළඟ එකත් එක්ක සම්බන්ධ කරද්දී තේරෙනවා. හරි. බලන්න ඔයාලා 25 වෙනි පිටුවේ ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර සම්බන්ධතාවය. හරිද? බලන්න හොඳට කියවන්න එතන මොකක්ද තියෙන්නේ කියලා. බලන්න කියලා තියෙනවා. ආන්තික පිරිවැය අඩු වන විට ඊට වඩා වැඩි වේගයකින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු. මෙන්න බලන්න. ආන්තික පිරිවැය අඩු වෙන ඊට වඩා වැඩි වේගයකින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. මුළු පිරිවැයට අලුතින් එකතු වෙන්න විචල්්‍ය වියදම් ප්‍රමාණය මුළු ඒකක ගණන අතර බෙදී යාම මීට හේතුව වේ. එනම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයට වඩා පහළින් ආන්තික පිරිවැය වක්‍රය. ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා පල්ලෙහාන් තමයි ආන්තික පිරිවැය වක්‍රය ගමන් කරන්නේ. එසේම ආන්තික පිරිවැය වැඩි වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය තව දුරටත් ඉහළ ගොස් අවමය කරා ළඟා වේ. නේද? ආන්තික පිරිවැය වැඩි වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහළ ඇවිල්ලා අවමය කරා ළඟා වෙනවා. හරිද? ආන්තික පසුව ආන්තික පිරිවැය වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් සාමාන්‍ය මේ ආන්තික පිරිවැය ශීඝ්‍ර බෑවුමක් සහිත වේගයෙන් වැඩි වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හිමින් වැඩි වෙනවා. ඒ විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයට වඩා ඉහළින් ආන්තික පිරිවැය යනවා. මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ABC ඊට වඩා ඉහළින් ආන්තික පිරිවැය වක්‍රය ගමන් කරනවා. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂ්‍ය හරහා මෙන්න මෙතන අවම ලක්ෂ්‍ය හරහා ආන්තික පිරිවැය ගමන් කිරීමක් සිදු වෙනවා. පුතේ ලස්සනට පාට දෙකක් අරගෙන මෙන්න මේ රූප සටහන් දෙක ඇඳගන්න. ඇඳගෙන මේ ලක්ෂ්‍ය ටිකත් ලකුණු කරලා පෙන්වුවොත් ඔබට හොඳටම තේරෙවි. මෙන්න මේ දෙපැත්තක් දාලා මේ MC ABC ට සමානයි කියලා පෙන්නන්න. හරිද? ලස්සනට අඳින්න.
හරි ලස්සනට ඇදගෙන ලස්සනට අඳින්න ඕනද ඒ කොටස හරි ඇදලා x ලක්ෂයේදී මොකද වෙන්නේ x ලක්ෂයේදී MC ABC ට සමානයි x ලක්ෂයේ ළඟදී MC නැත්නම් ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වෙනවා x ලක්ෂයේදී ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වෙනවා හරිද x ලක්ෂයට වම්පසින් ඔබට ලියන්න පුළුවන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආන්තික පිරිවැයට වඩා විශාලද වරහන් ඇතුලේ ලියත හැකියි කවුද වැඩි වේගයකින් ආන්තික පිරිවැය පහළ යන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේගයකින් අවසාන වශයෙන් දකුණු පස සිදුවීමක් ලියන්න පුළුවන්. හරි. එතන ඉවර නම් මේ අපි ලියමු x ලක්ෂයේදී මොකද වෙන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආන්තික පිරිවැයට සමාන වෙයි. x ලක්ෂයේදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආන්තික පිරිවැයට සමාන වෙයි. එහෙම කියලා මේ MC සමානයි ABC. MC සමානයි ABC. හරි. x ලක්ෂයට වම්පසින් ඒ කියන්නේ ඔයාගේ වම් අත පැත්තේ ඔයාගේ වම් අත පැත්තේ හොඳේ මගේ වම් අත පැත්තේ නෙවෙයි ස්ක්‍රීන් එකේ වම් අත පැත්තේ නෙවෙයි පුතාගේ වම් අත පැත්තේ ඔයාගේ රූපේ වම් අත පැත්තේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මේ ආන්තික පිරිවැයට වඩා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉහළින් පිහිට නේද අන්න ඊළඟ ආන්තික පිරිවැයට වඩා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉහළින් පිහිට ලියන්න ආන්තික පිරිවැයට වඩා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉහළින් පිහිට x ලක්ෂයට දකුණු පසින් x ලක්ෂයට දකුණු පසින් මෙන්න මෙතන ලියත හැකියි ආන්තික පිරිවැයට වඩා පහළින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පිහිට නේද MC x ලක්ෂයට වඩා පහළින් ආන්තික පිරිවැයට වඩා පහළින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පිහිට x ලක්ෂයට වඩා පහළින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පිහිට පහළින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පිහිට පහළින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පිහිට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පිහිට හරි ආන්තික පිරිවැය හා සාමාන්‍ය මුළු පිරිවැය අතර පවතින්නේද ඉහත විස්තර කරන ලද මේ සම්බන්ධතාවයමයි පුතා ආන්තික පිරිවැයයි සාමාන්‍ය මුළු පිරිවැය අතරයි තියෙන්නේ මේ සම්බන්ධතාවයම තමයි ආන්තික පිරිවැයයි සාමාන්‍ය මුළු පිරිවැය අතරයි තියෙන්නේ තේරෙනවද මේ සම්බන්ධතාවයන් විභාගෙදී ආන හොඳේ 2014 ත් ඇහුවා 2017 ත් ඇහුවා 2019 ත් ඇහුවා හොඳේ
අනිවාර්යෙන් මේව බලන්න ඕනේ. මේ සම්බන්ධතාවය අහනවා. හරිද? ඊට පස්සේ එන්න හීනවන ඵලදා නීතිය හා කෙටි කාලීන පිරිවැය අතර පවතින සම්බන්ධතාවය. හරි. ඔන්න ඕකෙන් තමයි අපි හඳුනගන්නේ. හරිද? ඉතින් අපෝ මේ. හරි. පුතාට දැන් හීනවන ආන්තික ඵලදා නීතිය මතක වෙන්න බෑ. නේද? ඇයි ගිය සතියේ වගේනේ අපි කරේ හීනවන ආන්තික ඵලදා නීතිය. මේ බලන්න. මොකද හීනවන ආන්තික ඵලදා නීතිය කියන්නේ? නිෂ්පාදනයේ ස්ථාවරයේදම ස්ථාවරව ඇතැම් යෙදවුම් ස්ථාවරව තබා ගනිමින් විචල්්‍ය යෙදවුම් ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට විචල්්‍ය යෙදවුමේ පවතින ආන්තික හා සාමාන්‍ය ඵලදාව එක්තරා යෙදවුම් මට්ටමකදී පහළ බහිනවා නේද? එක්තරා යෙදවුම් මට්ටමකදී පහළ බහිනවා. මේ කරුණු තුන මම දැන් කිව්වා x අක්ෂයේදී සමාන වෙනවා. වම් පසින් දී ආන්තික පිරිවැයට වඩා ඉහළින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගමන් කරනවා. දකුණු පසින් ආන්තික පිරිවැයට වඩා පහළින් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගමන් කරනවා. නේද? හරි. දැන් මේකෙදී අපි බලන්න පුතේ මේකෙදී බලන්න හීනවන ආන්තික ඵලදා නීතිය සහ හීනවන ආන්තික ඵලදා නීතිය හා ඵලදායිතාවයයි පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය. හරිද? හීනවන ආන්තික ඵලදා නීතිය සහ ඵලදායිතාවයයි පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය. හරිද? මේක අපි ප්‍රස්ථාර සටහනේ බලමු හොඳට බලාගෙන ඉන්න. හොඳේ. මෙච්චරමයි තියෙන්නේ. කෙටි කාලෙදී මෙච්චරමයි තියෙන්නේ. අමාරුයි කියලා ඔයගොල්ලෝ හිතන කොටස මෙන්න මෙච්චරමයි තියෙන්නේ. හරිද? ඔන්න බලන්න. total product. හරිද? බලාගෙන ඉන්න. කම්මැලි වෙන්න එපා. මේ රූප සටහන ඔයගොල්ලන්ට මතක එකක්. average product එකයි marginal product එකයි. Unimo. Marginal cost එකයි average cost එකයි. ඔන්න බලන්න. ඔන්න ලස්සනට බලන්න හොඳේ. ඔයගොල්ලෝගේ රූප සටහනත් මේක මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. TP total product. හරි. මේක අවම වෙනකොට ටක්කාල මෙතනට ඔළුවට එන්න ඕනේ. ආන්තික පිරිවැය මොකද වෙන්නේ පුතේ? ශුන්‍ය වෙනවා. නේද? ආන්තික පිරිවැය ශුන්‍ය වෙනවා. මෙන්න. ආන්තික ඵලදාව ශුන්‍ය වෙනවා. marginal product ශුන්‍ය. හරිද? ඒ වගේම average product එක AP මෙන්න. හරිද? AP. හරි. දැන් මෙන්න මේක අපි කණ්ණාඩියට ගිහිල්ලා ඇල්ලුවොත් මෙන්න මේක අපි කණ්ණාඩියට ගිහිල්ලා ඇල්ලුවොත් මේකේ අනිත් පැත්ත එනවා පුතා ඵලදායිතාවය. ඔන්න බලන්න. මෙයාම මෙතනින් ආරම්භ වෙනවා. හරි. මෙතනින් ආරම්භ වෙනවා. ආරම්භ වෙලා පහළට ගමන් කරලා ඉහළට ගමන් කරනවා. හරිද? මෙයාට අපි නමක් කියනවා marginal cost එක. ආන්තික පිරිවැය. මෙයාගේ මෙන්න මෙතන අවමය හරහා මෙන්න යනවා ගමන් කරනවා කවුද පුතා? AVC. හරිද? ඔන්න බලන්න. ඔන්න ඕකයි කතන්දරේ. මේදී හරිම ලේසි හොඳේ. හරිම ලේසි. මේ තියෙන්නේ මොකද්ද? ඵලදාව සහ පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය. බලන්න. මුළු ඵලදාව වැඩි වෙනකොට ආන්තික ඵලදාව ශුන්‍ය වෙනවා. එතකොට ආන්තික පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පුතේ නිෂ්පාදන ආයතනයක ඵලදාව අඩු වෙන්න පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නේද? පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදන ආයතනයක ඵලදාව වැඩි වෙන්න පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නේද? දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට ඔයාට බේකිරියේ පාන් නිෂ්පාදනය වැඩි වෙනකොට පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. නේද? දැන් ඔයා හිතන්න ඇඳුම් ඔයා හදද්දී විශාල රෙදි ප්‍රමාණයක් කැපිලා එළියට විසික් වෙනවා. ඒතර ඵලදායිතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට පිරිවැය මොකද වෙන්නේ? තරණ වැඩි වෙනවා. එහෙනම් මේ තියෙන්නේ ඵලදාවයි පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය. ඔබට බලන්න මුළු ඵලදාව උපරිමයේදී ආන්තික ඵලදාව ශුන්‍ය වෙනවා. හැබැයි ආන්තික පිරිවැය වැඩි වෙනවා. මේ ඵලදායිතා වක්‍රයේ පහළට ගමන් කරනකොට පිරිවැය වැඩි වෙනවා. ඵලදාවයි පිරිවැයයි කියලා කියන්නේ එකම දෙයක දෙපැත්තක් වගේ පුතා. නේද? එතකොට එකක් වැඩි වෙනකොට අනික අඩු වෙනවා. ඵලදාවයි පිරිවැයයි කියන්නේ ප්‍රතිවිරුද්ධ දෙන්නේ. තේරුණාද? ඵලදාව සහ පිරිවැය කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙන්නේ. එහෙනම් ඵලදාවයි පිරිවැය අතර තියෙන මොන සම්බන්ධතාවයද? ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. මොන පිරිවැය මොකක්ද තියෙන සම්බන්ධතාවය?
ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඔබට පේනවා මෙන්න මම ඔබට ඇදලා පෙන්නනවා. මෙන්න පිරිවැය මේ ආන්තික ඵලදාව පහළට එනකොට ඵලදාව අඩු වෙනකොට ඕනම ආයතනයක ඵලදාව එක ශ්‍රමිකයන්ගේ ඵලදාව අඩු වෙනකොට ඒ ශ්‍රමිකයන් වෙනුවෙන් දරන පිරිවැය මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මෙන්න පිරිවැය වැඩි වෙනවා. නේද? හරි. එහෙනම් බලන්න. සාමාන්‍ය ඵලදාව අඩු වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් නිෂ්පාදන ආයතනයක් කෙරේ ඔයාගේ ඇහැ යොමු කරන්න. යොමු කරලා බලන්න ඵලදාවයි පිරිවැය අතර තියෙන මොන සම්බන්ධතාවයක්ද? ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. නිෂ්පාදන ආයතනයක ඵලදායීතාවය අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. එහෙනම් මෙන්න මෙතනත් බලන්න. මෙන්න ඵලදායීතාවය අඩු වෙලා තියෙන්නේ. ඵලදායීතාවය අඩු වෙනවා පිරිවැය වැඩි වෙනවා. පිරිවැය වැඩි වෙනවා. එහෙනම් මේ බලන්න. ඔයාට හොඳට තේරෙන්න ඕනේ දැන්. එහෙනම් ඵලදාවයි පිරිවැය අතර තියෙන්නේ ඵලදාව සහ දාව හා පිරිවැය අතර තියෙන්නේ නැත්නම් පිරිවැය අතර තියෙන්නේ ඵලදාව පිරිවැය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා පුතා. නේද? ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න නිෂ්පාදන ආයතනයක පිරිවැය ආයතනයේ නිෂ්පාදන ආයතනයක ඵලදාව අඩු වෙනවා කියලා කියන්නේ පිරිවැය වැඩි වෙනවා. නේද? දැන් බලන්න ඔයා ගෙදර වැඩට ශ්‍රමිකයෝ ගත්තාම දැන් උදාහරණයක් විදිහට මම කියනවා. තාප්පයක් හදන්න ශ්‍රමිකයෝ දෙන්නෙක් අවශ්‍ය වැඩේට ඔයා ශ්‍රමිකයෝ 5 දෙනෙක් ගන්නවා. හරිද? මම කියන එක තේරුණාද? හරිද? එක දැන් ඔන්න තාප්පේ මීටර 2යි. මම ඔයාලට උදාහරණකින් කියනවා. තාප්පේ මීටර 2යි 20යි කියමුකෝ. මීටර 20යි. හරිද? මීටර 20යි. හරිද? මේක දවසින් එක ශ්‍රමිකයෝ දෙන්නෙක්ට කපන්න පුළුවන්. හරිද? ශ්‍රමිකයෝ දෙන්නෙක්ට දවසින් කපන්න පුළුවන්. හරිද? මීටර 20ක තාප්පයක් තියෙනවා. තාප්පය හරිද? තාප්පය ශ්‍රමිකයෝ දෙන්නක් දවසට කපනවා. හරිද? එතකොට එක ශ්‍රමිකයෙක්ට රුපියල් 1000 ගානේ ශ්‍රමිකයෝ දෙන්නට රුපියල් 2000යි යන්නේ. 2000. හරිද? දවසක ඵලදාව තියෙනවා. හරිද? එතකොට දවසකට දෙන්නා. හැබැයි මම මේ වෙලේට ශ්‍රමිකයෝ 20ක් ගන්නවා. හරිද? ශ්‍රමිකයෝ 20ක් ගන්නවා. හරි. ඒ ශ්‍රමිකයෝ 20ට රුපියල් 1000 ගානේ රුපියල් 20000ක වැටුපක් දෙන්න ඕනේ. 20000ක වැටුපක් දෙන්න ඕනේ. හැබැයි එක ශ්‍රමිකයෙක්ගේ ඵලදාව මොකද වෙලා තියෙන්නේ පුතේ? මීටරයකට අඩු වෙලා. නේද? මේ බලන්න නිමවුම 20යි, යෙදවුම ශ්‍රමිකයන් 20යි. එතකොට එක්කෙනෙක් මීටරය කපන්නේ. එහෙනම් මෙන්න ඵලදාව අඩු වෙලා පිරිවැය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. නේද? මෙතන ඵලදාව ශ්‍රමිකයෝ දෙන්න ගන්නකොට මේ 20 නිමවුම 20යි ශ්‍රමිකයෝ 2යි. එහෙනම් 10යි මීටර. එක්කෙනෙක් මීටර 10ක් කපනවා. එහෙනම් ඵලදායීතාවය එක්කෙනෙක්ගේ මීටර 10යි. ඵලදායීතාවයේ වැඩි පිරිවැය මොකද වෙලා තියෙන්නේ? රුපියල් 2000යි අඩුයි. තේරුණාද? තේරුණාද මම කියපු සම්බන්ධතාවය? මේක උදාහරණයක් නිකන් මම එක උදාහරණයක් දාලා කිව්වේ. එක මිනිස්සෙක්ගේ පිරිවැය වැඩි වෙනකොට ඵලදායීතාවය අඩු වෙනවා. නේද? පිරිවැය අඩු වෙනකොට ඵලදායීතාවය වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න පිරිවැය ඵලදායීතාවය අතර තියෙන දරුවනේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් මෙතනින් මේක සනාථ කරමු. මේ ශ්‍රමිකයෝ වැඩි වෙනකොට මේ ශ්‍රමිකයෝ මේ Q කියන්නේ පුතා යෙදවුමනේ. Q කියන්නේ යෙදවුම. එහෙනම් ශ්‍රමිකයෝ වැඩි වෙනකොට ඵලදායීතාවය අඩු වෙනවා. මෙන්න ඵලදායීතාවය. කාණුව කපන්න ශ්‍රමිකයෝ ගන්නෝ වැඩි. එතකොට ශ්‍රමිකයෝ ගන්නෝ වැඩි වුණාම ශ්‍රමිකයෙක් සඳහා එන ඵලදායීතාවය අඩු වෙනවා. නේද? එක ශ්‍රමිකයෙක්ට යන ඵලදායීතාවය අඩු වෙනවා. එතකොට පුතා මෙන්න ශ්‍රමිකයන්ගේ පිරිවැය වැඩි වෙනවා. නේද? එහෙනම් ශ්‍රමිකයන්ගේ පිරිවැය වැඩි. එහෙනම් ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය අඩු වෙනකොට ශ්‍රමික පිරිවැය මොකද වෙන්නේ පුතා? වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න ඵලදායයි පිරිවැය අතර තියෙන මොන සම්බන්ධතාවයද? ප්‍රතිලෝම සම්බන්ධ. පිරිවැය වැඩි වෙනවා ඵලදාව අඩු වෙනවා. ඵලදාව වැඩි වෙනවා පිරිවැය අඩු වෙනවා. ඵලදාව සහ පිරිවැය අතර පවතින කුමන සම්බන්ධතාවයක්ද? ප්‍රතිලෝම සම්බන්ධතාවය. තේරුණාද? එහෙනම් නිෂ්පාදන ආයතනයක පුතා පට්ටක් ගාලා වැඩි වෙනකොට නිමවුම නැත්නම් යෙදවුම වැඩි වෙනකොට පුතා ඵලදායීතාවය අඩු වෙනවා පිරිවැය වැඩි වෙනවා. මෙන්න තේරුණාද? හරි. ඒ ඇයි එහෙම වෙන්නේ? මොන කාලයේ ඉඳද? කෙටි කාලයේදී හින්ද තමයි එහෙම වෙන්නේ. මෙහෙමත් වෙන්න හේතුව පුතා නිෂ්පාදන සංරෝධක. ඇයි අපිට ඕන විදිහට අපිට වෙනස් කරන්න බෑ. නේද? අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට හිතනකො මෙතන කාණුව කපන්න එක උදැල්ලයි තියෙන්නේ. හැබැයි 20 දෙනෙක් ඉන්නවා.
නේද? එක උදැල්ලෙන් එකපාර එක්කෙනාට වැඩ කරන්න පුළුවන්. ගොඩක් ශ්‍රමේ නාස්ති වෙලා නේද? දැන් ඔයගොල්ලෝ මේක ප්‍රායෝගික ජීවිතේ බලන්න. ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝගේ අතිවාරමක් එහෙම කපනකොට පුතා යාළුවෝ එනවනම් ඒ එන ප්‍රමාණයට මුදලුත් ගේන්න. නැත්තම් ඵලදායීතාවයක් ගන්න බෑ. නිෂ්පාදන සංරෝධක පැවතුනොත් ඵලදායීතාවයක් ගන්න බෑ. යාළුවෝ එනවනම් ඒ ප්‍රමාණයට යකඩ ගේන්න. යාළුවෝ එනවනම් ඒ ප්‍රමාණයට උදළු ගේන්න. අන්න එතකොට ඵලදායීතාවය වැඩි වෙනවා. පිරිවැය අඩු වෙනවා. නේද? දවසින් කපන්න තියෙන එක පැය දෙක තුනෙන් කපලා ඉවරනවා. ඇයි? ප්‍රාග්ධනයේ නිෂ්පාදක සංරෝධක ගේන්න ඕන. නේද? උදළු නැතුව කපන්න බෑ. මේ 20000ටම පඩි 20 දෙනාටම පඩි දීලා 19 දෙනෙක් බලන් ඉන්න එක්කෙනෙක් කපනවා. නේද? ඒතකොට පිරිවැය වැඩි ඵලදායීතාවය අඩු. දවසක් යනවා පුතා එතකොට කොහොමද මේගොල්ලන්ට කපන්නේ? නේද? එහෙනම් මතක තියාගන්න දැන් මට එක කියන්න එපා එදා එහෙම තිබ්බේ නැල්ලු ඉදිරියට එහෙම තියේවි. හරි. එතකොට මේ බලන්න නිෂ්පාදනය වැඩි කරනකොට ඒකට අදාළ ස්ථාවර යෙදුමත් වැඩි කරන්න ඕනේ. නැත්නම් පුතා අනිවාර්යයෙන්ම පාඩු වෙන්නේ නිෂ්පාදන. දැන් ඔබ කවදා හරි දැන් මගේ දරුවෙක් දැන් A level කරන ගමම මාළු බිස්නස් එකක් කරා. හරිද? ඒ කියන්නේ මේ දැන් අවුරුදු 2-3ක් විතරනේ කෙනෙක්. මේ ළමයා පුතා මාළු දැන් ඒ ළමයා දෙවි විභාගෙත් දෙව්වා. දැන් හැබැයි මාළු කරන්නේ නැහැ. මේ ළමයා මාළු ගෙනල්ලා දානවා. හරිද? මාළු ගෙනල්ලා දානවා. දැම්මට පස්සේ ටැංකිය පුරෝලම මාළු දානවා. හරි ඵලදායීතාවය තියෙනවා. ඒතකොට අහුවෙන එකත් එක්ක එකතු වෙලා පැටව ගහනවා. හරිද? ඵලදායීතාවය තියෙනවා. කවුරු හම්බුණත් පුතා පැටව ගහනවා. ඒක දෙකක් නැහැ. මේ සිරි ඵලදායීතාවය වැඩි. නමුත් පුතා අර එක කොට ඉන්න බැරුණාම මැරෙනවා මාළු. ඒතකොට පිරිවැය මොකද වෙන්නේ? වැඩි. මේ පිරිවැය වැඩි. එතකොට මම උඩ කිව්වා ස්ථාවර යෙදුම උඹ වැඩි කරපන්. උඹගේ විචල්්‍ය යෙදුම උඹ වැඩි කරනවා නම් කොල්ලෝ ස්ථාවර යෙදුමත් වැඩි කරපන්. නැත්තම් කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ නිෂ්පාදනය. ස්ථාවර යෙදුම වැඩි වෙන්නේ විචල්්‍ය යෙදුම වැඩි වෙන්නේ එමෙන්න ස්ථාවර යෙදුම අපි දිගු කාලයට යන්න ඕනේ. හැමදාම පොඩි වෙට ඉඳලා හරියන්නේ නැහැ. කොට කර ඉඳලා දිගු කාලයට යන්න. මම ඒක කියන්නේ නිෂ්පාදන ආයතනයේ හැමදාම කෙටි කාලේ ඉන්න එපා දිගු කාලයට යන්න. නේද? මාළු ටැංකි තව ගේන්න. නැත්තම් වලක් කාරලා වලේ මාළු දාන්න. දාලා පස් දාන්න එපා වලේ මාළු දාලා තියන්න. නේද? අන්න නිෂ්පාදන ආයතනයත් වැඩි වෙන්නේ නැත්නම් විචල්්‍ය යෙදුම වැඩි වෙනකොට අපසතු ස්ථාවර යෙදුමත් අපි මොකක් කරන්න ඕනද? වැඩි කළ යුතුයි. එවිටයි නිෂ්පාදන ආයතනයක් සාර්ථක වෙන්නේ. නැත්තම් පුතා හැමදාම කුම්ම එකකට ලාභය එනවා ලාභය ආපු ගමන් ඕගොල්ලෝ කවදාද ව්‍යාපාරික වුණාම මගේ දරුවෝ ව්‍යවසායකයෝ වුණාම මේක මතක තියාගන්න. ඔයයිට ලාභය ආවට පස්සේ ඒ ලාභය අරගෙන ගෙදර ඔයා යන්න ලෑස්ති වෙන්න එපා. ඒ ලාභය ඔයාට අයිති නෑ. තේරුණාද? දැන් නිෂ්පාදන ආයතන ලාභය ඔයාට අයිති නෑ. ඔයා ඒක අරගෙන ගෙදර යන්න ලෑස්ති වෙන්න එපා. ව්‍යාපාරය පුළුල් කරන්න. ස්ථාවර යෙදුම් ගන්න. ස්ථාවර යෙදුම් අරගෙන ව්‍යාපාරය පුළුල් කරන්න. අන්න ඒකයි ඔබේ වගකීම. එතකොට ඔබට සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ව්‍යවසාය දැන් හිතන්නකො හොඳම ව්‍යවසායකයෙක් කියන එක දැන් මෙහෙමයි. මම දන්නවා මම ව්‍යවසායකයෙක් විදිහට මම කළ යුතු දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද කියන එක. නමුත් පුතා මේ හොඳ ව්‍යවසායකයෙක් වුණාම එයා පුතා මුලින්ම කරන්න ඕනේ කසාද බඳින එක නෙවෙයි. වාහනයක් ගන්න එක නෙවෙයි. ගියක් දොරක් හදන එක නෙවෙයි. එයා කරන්න ඕනේ තමා සතු ව්‍යාපාරය ඒන ලාභයෙන් වැඩි දියුණු කරනවා. ඔබ හොඳ ව්‍යවසායකයෙක් වෙච්ච දාට හිතන්න තමා සතු පුතා පොල් සම්පෝල ලැබෙතු ගාවක් කමන්නේ ව්‍යාපාරය විශාල කරන්න උත්සාහ කරනවා. තේරුණාද? තමන් එන ධනය 160ක් නැවත ආයෝජනයක් කරන්න. 140ක් ඔබ යෙදවුම් ගන්න අනිත් දේවල් වලට ඔබේ පරිභෝජනයේ 120ක් තියාගත්තත් 160ක් නැවත ආයෝජනයට ගන්න. තේරුණාද? ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබ දැන් මගේ ව්‍යාපාරය පිළිබඳ කතා කරද්දී මම මේ කරන ව්‍යාපාරයක්. ඇත්තටම මමත් මේ ව්‍යාපාරයක්. ඔබත් කවදාද දවසක ව්‍යාපාරයක් කරන්නේ. එතකොට ඔබට එන ව්‍යාපාරයේ ලාභයෙන් 160ක් ධනය නැවතත් ඔබ මොකද කරන්න ඕනේ? ආයෝජනය කරන්න ඕනේ. එතකොට ඊළඟ ප්‍රතිලාභය එන්නේ ඒ 60යි ඔයා ගිය මේ ආයෝජනය කරපු 100යි. එතකොට 160ක් වෙනවා. නැවතත් එන ආදායමින් 160ක් ආයෝජනය කරන්න. ඔබ කියයි හැමදාටම 160ට සර් ආයෝජන කරාම ජීවිතේ දුකම තමයි කියලා. හැබැයි පුතා යම් දවසක එනවා අසීමාන්තික ලාභයක් හිතා ගන්න බෑ. නේද? යම් අවස්ථාවලදී අපිට ඔය දේ කරන්න බෑ. අපි භෞතික සාධකත් එක්ක පුතා ලිමිටේෂන් වෙලා තියෙනවා. ලිමිට් වෙලා. නේද? අපිට නිදහසක් නැහැ. ව්‍යවසායකයෙක් විදියට හොඳ නිදහසක් නැහැ ජීවත් වෙන්න. මම ඔබට කියන්නේ ඔබට හොඳ නිදහසක්. දැන් සමහරක් වෙලාවට යම් බැඳීම් අපිව තද කරලා තියාගෙන තියෙනවා පුතා. ව්‍යවසායකයෙක් විදියට අපේ දක්ෂතාවය එළියට දාලා දඟලන්න දෙන්නේ නැහැ. තේරුණාද? සමහරක් වෙලාවට දෙමාපිය බැඳීම්, සමහරක් වෙලාවට ආදර බැඳීම්, සමහරක් වෙලාවට සහෝදර බැඳීම්, සමහරක් වෙලාවට
සංස්කෘතික ලැග්මක්. ඒ කියන්නේ අපේ හිතේම තියෙන බයක් අරු මොනවා කියයිද මූ මොනවා කියයිද මූ මොකක් කරයිද අරු මොකක් කරයිද ඒ කියන සංස්කෘතික ලැග්මක් තියෙනවා. අන්න ඒවත් එක පුතා අපිට අතපය දිගහැරලා හොඳ තීරණ ගන්න බෑ. නේද? හොඳ තීරණ ගන්න බෑ. ඇයි? අපි එක තැනක ලොග් වෙලා එක තැනක කොටු වෙලා ඉන්නේ. ඒ නිසා අපිට මේ දේ සමහරක් වෙලාවට ගෙදරම රෝලක් ගහන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට හොඳ ව්‍යවසායකයෝ අසාර්ථක වෙන්න හේතු ඒවා තමයි පුතා. සමහරක් ඒ ව්‍යවසායකත්ව නිදහස කියන එක අපේ ආර්ථිකයේ නැති වුණාම මොකද වෙන්නේ? හොඳ ව්‍යවසායකයෙක් නැගිටින්න බෑ. ඒ නිසා මම ඔබට කියන්නේ ව්‍යවසායකයෙක් නම් නිර්වෘල් මනසක් තියෙන්න ඕනේ. ප්‍රශ්න තියෙන්න බෑ. ප්‍රශ්න තිබ්බොත් ව්‍යවසායකයෙක්ට නෑ ව්‍යාපාරය පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. පිටින් ප්‍රශ්න දාගත්තොත් ඔළුවට කවදාකවත් ව්‍යවසායකයෙක්ට සාර්ථක වෙන්න බෑ. ඒ නිසා ව්‍යවසායකත්වයේ ඇතුලේ තියෙන බය නේද? ඒ බය ඒකට නමක් කියන මට මතක නැහැ. ව්‍යවසායකයාගේ හිතේ තියෙන බයට ඔයගොල්ලෝ ව්‍යවසායකත් ඉගෙනගෙන තියෙනවා නම් මට කියන්න. හිතේ තියෙන බයට නමක් තියෙනවා කියන්න. මට ඒක මතක නැහැ හරියටම. හරිද? එතකොට මෙන්න මේ ව්‍යවසායකයා කියන පුද්ගලයා අතිශය වැදගත්. ඒ බය තිබ්බොත් එහෙම පුතා ව්‍යවසායකත්වය සාර්ථක වෙන්නේ නැහැ. හරිද? ඒක අපිට අදාළ නැහැ. පිළිවෙලදී මම ඔබට නිකන් මතක් කරේ. හරි. දැන් ඔබ මට කියන්න. පිරිවැය සහ ඵලදායීතාවය අතර තියෙන මොන සම්බන්ධතාවයක්ද දරුවා? ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් පිරිවැය අඩු වෙනකොට ඵලදායීතාවය අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. ඵලදායීතාවය සාමාන්‍ය ඵලදායීතාවයත් අඩු වෙනකොට සාමාන්‍ය විචාර පිරිවැය වැඩි වෙනවා. එහෙනම් මේ අතර තියෙන පුතා නේද? කණ්ණාඩියකට ඇල්ලුවාම තියෙන්නේ අර එයාගේ අනිත් පැත්ත අන්න ඒ වගේ තමයි පුතා සම්බන්ධතාවය. එහෙනම් ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ පිරිවැය සහ ඵලදායීතාවය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය. නේද? තේරුණාද පුතා? තේරුණාද? ඔව් ව්‍යවසායකත්වයේ බය අර මනෝ විභීතිය විභීතියනේ බය ව්‍යවසායකත්වයේ බය. මේක තේරුණාද? හරි. තේරුණා නම් අපි මේක පිළිවෙලට දාගන්න.
පිළිවෙලට දාගන්න. ඒ රූප සටහන මම තාපට zoom කරන්නන්නේ. උඩ එක ඔබ දන්නවනේ. මේ දෙක තමයි අත්‍යවශ්‍ය. හරි නම් හරි කියලා දාන්න පුතා මැසේජ් එක. හරිද? ඔබට පේනවා දැන් මේ x ඉඳන් y දක්වා y ඉඳන් z දක්වා. හරිද? මෙතනත් x ඉඳන් y දක්වා y ඉඳන් z දක්වා. මෙතනත් x ඉඳන් y දක්වා y ඉඳන් z දක්වා. x ඉඳන් y දක්වා y ඉඳන් z දක්වා. ඒ අක්ෂයන් ටික ආපහු මතක තියාගත්තොත් x ඉඳන් y දක්වා y ඉඳන් z දක්වා x ඉඳන් y දක්වා y ඉඳන් z දක්වා. ඒකම ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි පල්ලෙහාට. හරිද? හරිද? ලස්සනට අඳ ගන්න. ලස්සනට අඳින්න ඕනේ. ඔක වැදගත්ම කොටසක් ලස්සනට අඳින්න ඕනේ.
හරිද? ලස්සනට ඇඳගත්තද? ඒ කොටස ලස්සනට ඇඳ ගන්න ඕනේ. ලස්සනට අඳින්න ඕනේ. හරිද? හරි. හරි ළමයි. එහෙනම් අපි එතන උඩ කොටස ලියලා ඉමු මුලින්ම. හීනවන ආර්ථික ඵලදා නීතිය කෙටි කාලීන පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය. බලන්න. හීනවන ඵලදා නීතියෙන් ප්‍රකාශය කරන්නේ කෙටි කාලීන ස්ථාවර යෙදුම් සහිතව නිෂ්පාදනයේ යෙදී සිටින ආයතනයක විචල්්‍ය යෙදුම වැඩි කරගෙන යන විට. මෙන්න විචල්්‍ය යෙදුම ළමයි වැඩි කරගෙන යනවා. විචල්්‍ය යෙදුම වැඩි කරගෙන යනකොට ආන්තික සාමාන්‍ය පළදාව මුලදී වැඩි වී ක්‍රමයෙන් උපරිමයට ළඟා වී 15. මේ බලන්න මුලදී වැඩි වෙනවා. දෙකම වැඩි වෙනවා. මේ විචල්්‍ය යෙදුම වැඩි කරගෙන යනවා මුලදී වැඩි වෙනවා. ක්‍රමයෙන් 15ට ගලාගෙන මේ අවස්ථාවයි අපි කියන්නේ. නේද? පහළට වැටෙන බවයි. හරිද? ඊට පස්සේ මැද්දෙන් ලියන්න මෙහිදී විචල්්‍ය පිරිවැය මෙහිදී මේ සාමාන්‍ය ඵලදාව ඉහළට ගමන් කරන විට මෙහිදී සාමාන්‍ය ඵලදාව ඉහළට ගමන් කරන විට ආර්ථික ඵලදාව පහළට ගමන් කරයි.
ගමන් කරයි. එසේම සාමාන්‍ය ඵලදාව උපරිම ලක්ෂයේදී මෙන්න මෙතන සාමාන්‍ය ඵලදාව උපරිම ලක්ෂය මෙතන පේනෝ නේද? මෙන්න මෙතන සාමාන්‍ය ඵලදාව උපරිම ලක්ෂයේදී सामान्य विचलन पिरिव्याम वे 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 හරිද මේක උඩ මේක අවම වෙනවා කියලා ළමයි කියන්නේ හරිද හරි ඉන්පස්සේ ලියන්න ආන්තික පිරිවැය ඉහළ යන විට 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 sorry ආන්තික ඵලදාව ඉහළ යන විට ආන්තික ඵලදාව ඉහළ යන විට පිරිවැය නෙවෙයි ආන්තික ඵලදාව ඉහළ යන විට ආන්තික ඵලදාව ඉහළ යන විට ආන්තික පිරිවැය 15යි ආන්තික ඵලදාව ඉහළ යනකොට මෙන්න ඵලදාව ඉහළ යනකොට ආන්තික පිරිවැය 15යි තවද ආන්තික ඵලදාව උපරිමේදී තවද ආන්තික ඵලදාව උපරිමේදී ආන්තික පිරිවැය අවම වේ ආන්තික පිරිවැය අවම වේ මේ උපරිමේදී අවම වේ එමෙන්ම ආන්තික ඵලදාව පහළ යන විට 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 ඔබට පේනවා ආන්තික පිරිවැය දරුවනේ ඉහළයයි නේද ආන්තික පිරිවැය පුතේ ඉහළයයි නේද ආන්තික පිරිවැය පුතේ ඉහළයයි දැන් තේරුණාද එහෙනම් මෙන්න මේකයි ඵලදාවයි පිරිවැය අතර සම්බන්ධතාවය හරිද පල්ලෙහාට අපි යමු හරිද පල්ලෙහාට ඇවිල්ලා බලන්න කියනවා ඒ අනුව විචල්‍ය යෙදවුම වැඩි කරගෙන යාමේදී මෙන්න විචල්‍ය යෙදවුම වැඩි කරගෙන යනවා මුලදී ආන්තික හා සාමාන්‍ය ඵලදාව ඉහළ නැගිමින් මේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව ඉහළ නැගිමින් ආන්තික පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය පහළ වැටේ මේ හරි තවදුරටත් විචල්‍ය යෙදවුම වැඩි මේ තව වැඩි කරගෙන යනකොට මේ හරියට එනකොට තමයි ඒ සිද්ධිය වෙන්නේ මේ දෙකම ඉහළ යන්නේ තවදුරටත් වැඩි කරගෙන යනවා මෙන්න තව යනවා තව විචල්‍ය පිරිවැය වැඩි කරනවා තව විචල්‍ය පිරිවැය වැඩි කරනවා තව ශ්‍රමිකයෝ ගේනවා 20 30 40 50 හැබැයි උදළු ගේන්නේ නැහැ හැබැයි මේවා යකට ගේන්නේ නැහැ ශ්‍රමිකයෝ ගේනවා එතකොට මේගොල්ලෝ මොකද වෙන්නේ අයිස් ගහනවා වැඩි ශ්‍රමිකයෝ අයිස් ගහනවා කියන්නේ මේ වැඩ කරන්නේ නැතුව ඉන්න හොඳ වෙන්නේ ඒවා නෙවෙයි මේ ළමයි ඒවා කියන්නේ අයිස් කියන්නේ මේ වැඩ කරන්නේ නැහැ ඔහේ නිකරුණේ ඉන්න හරිද එතකොට මේගොල්ලෝ ශ්‍රමිකයෝ වැඩ කරන්නේ නැහැ ඔහේ නිකරුණේ කාලය ගත කරනවා. අන්න එතකොට එක ශ්‍රමිකයෙක්ට යන පිරිවැය මොකද වෙන්නේ? වැඩි. ඇයි බොරුවට බලන් ඉන්න ශ්‍රමිකයෝ ගෙනල්ලානේ. හැබැයි යා බලන් ඉඳියට යාට පිරිවැය වැටුපක් ගෙවන්නේ නේද? ඒතකොට එක ශ්‍රමිකයෙක්ට යන පිරිවැය දරුවනේ මොකද වෙලා තින්නේ? වැඩි වෙලා තියෙන්නේ. එතකොට මෙන්න ඵලදායිතාවය එක්කෙනෙක්ගෙන් හම්බෙන ඵලදායිතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි ශ්‍රමිකයෝ 50ක් වෙලා එකතු වෙලත් කැපුවේ අර කාණුව ශ්‍රමිකයෝ දෙන්න කැපුවෙත් අර කාණුව. ඒතකොට එක්කෙනෙක්ට යන ඵලදායිතාවය මොකද වෙන්නේ? අඩු. නේද? දැන් ඔෆිස් එකට ගියාම වගේ තමයි. දැන් වැරද්දක් කරලා එකෙක් ගියාම පුතා ගුටි 10ක් කනවනේ. හැබැයි ඔකට 10 දෙනෙක් එක්කයි යන්නේ. කරුණු සුනිමල් කිව්වා, නිමල් කිව්වා, ගයාන් කිව්වා, යමන් ඔක්කොමත් එක්ක ගියාම එකට යන ඵලදායිතාවය අඩු වෙනවා. නේද? හැබැයි ඒව කරන්නේ නැහැ හොඳ. මම කියන්නේ නිකන් ඵලදායිතාවය එකට යන එක අඩු වෙනවා. ඒතර පස්සට දැනෙන පිරිවැය මොකද වෙන්නේ පුතා? එකට යන පිරිවැය අඩු වෙනවා. නේද? ඒ වේවැල් පාරවල් එකක් 10යිම පස්සට කනවා නම් එකෙක් ඒක අඩු වෙන පුතා පිරිවැය 10 දෙනෙක් ගියා. හරි. ඒවා එච්චර අනුගමනය කරන්න එපා. මම නිකන් කිව්වේ ඔබට නිකන් දැනුමක් ලබා ගන්න විතරයි. හරිද? එතන ඔබට පේනවා ඵලදායිතාවය අඩු වෙනවා දරුවා පිරිවැය වැඩි වෙනවා. නේද?
හරි. එහෙනම් අපි මේ සම්බන්ධතාවය ලියමු. MC සහ MP අතර සම්බන්ධතාවය. මෙන්න මෙයා. MP MC අතර සම්බන්ධතාවය. හරි. මට කියන්න x සිට y දක්වා x සිට y දක්වා MP වැඩි වෙනකොට MC ට මොකද වෙන්නේ පුතේ? මට කියන්න ඔබ මැසේජ් එකක් විදිහට දාන්න. මැසේජ් බාර් එකේ. නේ? S සිට y දක්වා MP වැඩි වෙන විට S සිට y දක්වා MP වැඩි වෙනකොට MC ට මොකද වෙන්නේ? නියමයි සුපිරි. මොකද වෙන්නේ? අඩු වෙනවා. කවුරු කොතනින් කොතනද අඩු වෙන්නේ? x ඉඳන් y දක්වා කවුද අඩු වෙන්නේ? MC අඩු වෙනවා. එහෙනම් ලියන්න x සිට y දක්වා මේ කොටස. ඔයා මේ ලියපු පෑනේ ලියන්න. x සිට y දක්වා ආන්තික පිරිවැය x සිට y දක්වා ආන්තික පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. දැන් කියන y සිට z දක්වා මෙන්න y ඉඳන් z දක්වා අඩු වෙනකොට මොකද වෙන්නේ? y ඉඳන් z දක්වා පිරිවැය වැඩි වෙනවා. එහෙනම් ලියන්න y සිට z දක්වා ආන්තික පිරිවැය වැඩි වේ. y සිට z දක්වා ආන්තික පිරිවැය වැඩි වේ. හරි. ඊළඟ අවස්ථාව බලන්න. y හිදී පුතා y හිදී මොකද වෙන්නේ? ආන්තික ඵලදාව උපරිමාගයක් ගනි. ඒ වගේම ආන්තික පිරිවැය මොකද වෙන්නේ? අවමාගයක් ගන්න. එහෙනම් ලියන්න ආන්තික ඵලදාව ආන්තික පිරිවැය අවමාගයක් ගන්න. ආන්තික පිරිවැය අවමාගයක් ගන්න. y හිදී ආන්තික පිරිවැය අවමාගයක් ගන්න. එතන සිට පිරිවැය වැඩි වීමට කටයුතු කරන්න. එතන ඉඳන් පිරිවැය වැඩි වෙන්න කටයුතු කරන්න. එතන සිට පිරිවැය වැඩි වෙමින් කටයුතු කරන්න. ඊළඟට අපි average product එකයි average variable cost එකයි නැත්නම් සාමාන්‍ය නිෂ්පාදිතයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි කියමු. හරි. x සිට z දක්වා ගමන් කරනකොට x ඉඳන් z දක්වා ගමන් කරනකොට නේද? x ඉඳන් z දක්වා ගමන් කරනකොට පුතේ එතන හදාගන්න x ඉඳන් z නෙවෙයි x ඉඳන් y දක්වා කියන්නේ. x ඉඳන් y දක්වා ගමන් කරනකොට x ඉඳන් z කිව්වොත් මේ සම්පූර්ණ වක්‍රය වෙනවා. එහෙම වෙන්නේ x සිට x ඉඳන් මෙන්න මෙතන y දක්වා කියලා ඔබගේ ලියුට් එකේ තියෙන x ඉඳන් z දක්වානේ. ඒක හදන්නේ x ඉඳන් y දක්වා කියලා. x සිට y දක්වා y අක්ෂය. මේ x ඉඳන් y දක්වා. ලියන්න. සාමාන්‍ය ඵලදාව වැඩි වේ. මෙන්න සාමාන්‍ය ඵලදාව වැඩි වෙනවා. ඉඳන් y දක්වා සාමාන්‍ය ඵලදාව වැඩි වේ. එවිට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. හරි. ඊළඟ අවස්ථාව බලන්න. y හිදී මොකද වෙන්නේ? සාමාන්‍ය ඵලදාව උපරිමාගයක් ගන්න. මෙන්න සාමාන්‍ය ඵලදාව උපරිමාගයක් ගනි.
සාමාන්‍ය ඵලදා උපරිමාගයක් ගනි. එවිට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවමාගයක් ගනි. එතකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ? අවමාගයක් ගන්න. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවමාගයක් ගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් y ට පසු නේද? y ට පසු xcd කියලා x පසු කියලා තියෙන එක හදාගන්න z පසු කියලා තියෙන්නේ. ඒක හදාගන්න y ට පසු. y වලින් පස්සේ. y ට පසු. y ට පසු. නේද? තුන්වෙනි කොටස. අන්න. y ට පස්සේ මොකද වෙන්නේ පුතේ? සාමාන්‍ය ඵලදාව අඩු වෙයි. සාමාන්‍ය ඵලදාව y වලින් පස්සේ අඩු වෙනවා. ඒකම ප්‍රතිවිරුද්ධ එක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙයි. ඵලදාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. හරි. ඔතන AC නෙමෙයි පුතා ඒක ABC හොඳ. එන්න එතන AC කියලා තියෙන එක ABC පුතා. average cost එක නෙමෙයි average variable cost එක හොඳ. ABC. හරි. ඔන්න ඔච්චරයි සම්බන්ධතාවය. හරිද? හරිම ලේසි. මෙයාගේ ප්‍රතිලෝම සම්බන්ධතාවයයි මේ. නේද? එහෙනම් මේක හරිම ලේසි පුතා. මම ලොකුවට ඔළුවට ගන්න යන්න එපා. මෙතන ඔය බලන්න මෙයාගේ ප්‍රතිලෝම සම්බන්ධතාවයයි මෙතන තියෙන්නේ. නේද? ප්‍රතිබිම්බයයි මෙතන තියෙන්නේ. ප්‍රතිලෝම සම්බන්ධතාවය නැත්නම් ප්‍රතිබිම්බයයි මෙතන තියෙන්නේ. මතක තියාගන්න එන්නේ කොටස. තේරුණාද? ප්‍රතිබිම්බය නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවය තමයි මෙතන තියෙන්නේ. තේරුණාද? හරි. හරි ළමයි. හොඳයි. මේක අහන්නකොට මම දැන් ඔයගොල්ලෝ සමහරක් අය මේ චූටි ප්‍රශ්නයක් තමයි පුතේ මේ කියන්නේ කරන ටියුට් ප්‍රමාණයෙන් ඵලදායීතාවය මනිනවා. දැන් ඉකෝන් කිව්වනම් පුතා මේ එහෙම කරන ටියුට් ප්‍රමාණයෙන් ඵලදායීතාවය මනින්න බෑ. ඒ හේතුව තමයි මොකද්ද? ඉකෝන් කියන්නේ පුතා මැත් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒ වගේම තියරිම විතරක් තියෙන. ඒ කියන්නේ මේ තියරිම විතරක් තියෙන පාඩම් කරන නෝට් එකක් දෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේක පුතා ඉතා සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. දෙක මැද්දේ දෝලණය වෙන සබ්ජෙක්ට් එකක්. දැන් හිතාගෙන නැති සමහරක් තමයි ඉකෝන් හරි ලේසි සර් මේකයි මෙහෙමයි කියලා. නෑ. මේක තමයි පුතා තියෙන්නේ A level විෂයෙන් තියෙන අමාරුම එක. දැන් accounting කියන්නේ එකම ස්ට්‍රක්චර් එකක්. ඔබ බලන්නකෝ සමාගම් ගාන ඔබට ලියන්න තියෙනවා නම් හදන්න තියෙනවා නම් ඒ තියෙන එකම ස්ට්‍රක්චර් එක. මම කියන්නේ අමාරුයි කියන එක. සමාගම් ගාන හදන්න තියෙනවා නම් එකම ස්ට්‍රක්චර් එක. ඒකට ව්‍යාපාරයක් දෙන්න නම් ඔයාලට පොඩ්ඩක් පාඩම් කරන්න තියෙනවා. හැබැයි ඉකෝන් එහෙම නැහැ. ඉකෝන් එකම ස්ට්‍රක්චර් එකක් වෙන්නේ නැහැ. හරිද? තේරුම් ගන්න මම කියන එක. හොඳේ. ඉකෝන් එකම ස්ට්‍රක්චර් එකක් එකම ආකෘතියක් වෙන්නේ නැහැ. තේරුණාද? ඉකෝන් කඩපාඩම් කරන්න බෑ. තේරුණාද? ඉකෝන් කියලා කියන්නේ පුතා දැනුම එකතු කරලා තියාගෙන අවශ්‍ය මොහොතේදී ඒක පිට කරන එක. තේරුණාද? ඒක දැනුම එකතු කරන්න ඕනේ. ඒක හැම වෙලාවෙම බලන්න ඕනේ. පරිශීලනය කරන්න ඕනේ. නැත්තම් පුතා සාර්ථකව ඒකක් ගන්න බෑ. හැබැයි මේකට ආස වුණා මේක ලොවෙත් ඒකක් ගන්නවා ඒක නවත්තන්නත් බෑ. තේරුණාද? ඒ නිසා මෙන්න මේකෙදි පොඩ්ඩක් ඔබ කරුණු පහදන්න. දැන් ඔබ බලන්න අපිට පැයක් ගියා මේ සම්පූර්ණ විස්තර කරන්න පැයකට ආසන්න පැය එකමාරක් විතර ගියා. සම්පූර්ණ මේ chart එක විස්තර කරන්න. ඒතර ඔබට දැන් සමහරක් ළමයෙක්ට කුතුහලයක් එයි. ඒතකොට සර් ටියුට් එක කවදාද ඉවර කරන්නේ? පුතා ටියුට් එක ඉවර කරන දවස් අදාළනේ මට ඕගාලා කියාගෙන යන්න පුළුවන්. නමුත් මම එහෙම කරගෙන ගිහලා මට මාස 4න් 5න් සිලබස් එක ඉවර කරන්න පුළුවන්. තේරුමක් තියෙනවා. නෑ වැඩක් නෑ. මේ දේවල් තේරෙන්නේ නෑ. හැබැයි අපි ක්‍රමානුකූලව හිමින්සරේ අපේ ගමන යනවා නම් අපිට ඒ ගමන තුල සාර්ථකත්වය ගන්න පුළුවන්. මේක පුතා පැය 10ක් දාගෙන එක දිගට කරලා වැඩක් තියෙනවා. දැන් මේ වක්‍රය මම පැහැදිලි කරලා ඊළඟ වක්‍රය ඔයාලට අද පැහැදිලි කරොත් මෙලෝ මල හත්තිලව්වත් තේරෙන්නේ නැහැ. ඒක මම දන්නවා. ඒක මම දන්නවා. පුතා අපි යම් ධාරිතාවයක් තියෙනවා ඔළුවට දාගන්න පුළුවන්. ඒ ධාරිතාවයට මම උගන්වනවා. ඒ ධාරිතාවයේ පන්නන්නේ නැහැ මම. ළමෙක් අහ ප්‍රශ්නයක් ඉද මම උත්තර දෙන්නේ. ඒ නිසා මේ අපිට අනවශ්‍ය පීඩනයක් අපි ගන්නෙ නැහැ. නේද? ඒතර මේ කොටස හරියට ඉගෙන මම කියන්නේ ඉගෙන ගන්න එක කොටසද ඒක හරියට ඉගෙන ගන්න. තේරුණාද? භාගෙට ඉගෙනගෙන ගිහිල්ලා පුතා විභාගෙට මුහුණ දෙනවට වඩා සාර්ථකයි. හරියට ඉගෙනගෙන විභාගෙට. ඒක අඩු කොටසක් කරගෙන තමන් නිශ්චිතවම පිළිතුර දාන්න. අපේ ළමයි මොකද කරන්නේ? අතනින් කොටසයි මෙතනින් කොටසයි නිෂ්පාදන පිරිවැය කොටසයි විදේශ වෙළඳාම කොටසයි රාජ්‍ය ආර්ථිකයේ කොටසයි
අරගෙන මේක සුට්ටක් පුළුවන් C එකක් B එකක් දා එහෙම වැඩක් නෑ පුතා. කරන දේ හරියට නිවැරදිව පිළිවෙලට කරනවා. තේරුණාද? එක අකුරක් ලියන්න ඉගෙන ගත්තත් කවන්නේ ඒ අකුර පිළිවෙලට ලියන්න. එක අකුරක් එක කොටසක් ඉගෙන ගත්තත් කවන්නේ ඒ අකුර හරියට මතක තියාගන්න. අන්න එතකොට ඔබට සාර්ථක වෙන්න පුළුවන්. කරන දේ හරියට කරන්න. ජීවිතේ ඒක සාර්ථක වෙන්න හොඳම ක්‍රමය. තේරුණාද? ඒ නිසා කරන දේ හරියට කරන්න. මේ කොටස් හොඳ අවබෝධයක් ඇතුව කරන්න. ඒකයි මම කියන්නේ. හරිද? ඊට පස්සේ ඔබ දැන් ටක් ගාලා MCQ ටිකක් තියෙනවා පාස් පේපර්. දැන් මේ කොටස පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා නම් ඔබට පාස් පේපර් 4 කරන්න තියරි ප්‍රශ්නේ ඔබට ලියන්න පුළුවන්. පාස් පේපර් 4 කරන්න ටක් ගාලා. පාස් පේපර් 4 පාස් පේපර් 4 ටක් ගාලා කරන්න. සර් MP සහ MC අතර සම්බන්ධ. MP සහ MP අතර. මේ තියෙන MP marginal product එක, marginal cost එක. මේ අතර තියෙන අවසාන සම්බන්ධතාවය විභාගයට ආනි පුතා මේ අතර තියෙන සම්බන්ධතාවය ටක් ගාලා ඔලුවට එනවා ප්‍රතිලෝම සම්බන්ධතාවය. බලන්නකෝ. ආන්තික ඵලදාය වැඩි වෙනකොට ආන්තික පිරිවැය අඩු වෙනවා. නේද? ආන්තික ඵලදාය උපරිමයේදී ආන්තික පිරිවැය අවම වෙනවා. නේද? ආන්තික ඵලදායීතාවය අඩු වෙනකොට ආන්තික පිරිවැය වැඩි වෙනවා. දැන් සාමාන්‍යයෙන් කාලවට මේකට අපිට ගන්න පුළුවන් සමහරක් වෙලාවල මම තාත්තනේ ඇත්තට පොල්ල බෑ කිව්වොත් බෑව තමයි. ආයි පුළුවන් කතා නෑ. පුළුවන් කිව්වොත් බෑ. බෑ කිව්වොත් පුළුවන්. අර එහෙම සමහරක් තැන්වල ළමයි නේද? බෑ පුළුවන් අර ඇත්තට පොල්ල වගේම ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. හරි කියලා එකම ගමනක් යන්නේ. අන්න ඒ වගේ. මේක ටක් ගාලා මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. මේක උපරිමයේදී මේක අවම වෙනවා. මේක අඩු වෙනකොට මේක වැඩි වෙනවා. නේද? එහෙනම් මතක තියාගන්න. ওই වක්‍ර වලට නම් තියෙන ඉතින් සෙවණැලි වක්‍ර. එහෙම කියලා කියනවා. ඒවා අපි ප්‍රායෝගිකව භාවිතයට ගන්නේ නෑ කියන. ඒ නිසා ඒක හිතන්න එපා. භාවිතයට ගන්න නැති වචන අපි කියන්නේ නැතුව ඉමු. අපි අතනදී භාවිතයට ගන්නවා නිෂ්පාදන සංරෝධක කියන එක. ස්ථාවර යෙදවුම් වලට කියන සමාන නමක්. හොඳයි. නිෂ්පාදන සංරෝධක. ඒක අපි සමාන වචන. හොඳයි. MCQ ටිකේ දාන්න පුතා. උත්තර දාන්න බලන්න. ළමයි කරලා ඉවර දරුවෝ. ඒකේ ලේඛනය තමයිනේ 2017. තුන්වෙනි එක නක කරන් හතරවෙනි එකේ ලේඛනය 2017 නෑ පුතේ මං ගාව.
දෙදස් 17 එක තියෙනවා නම් උත්තරේ බලලා කරන්න ළමයි. අසංග පූර්ණ මට උත්තර දාන්න. කවිෂා ගිම්මන්, නිෂිනි ප්‍රමෝද්‍ය, නතාෂා, හිරුෂිනි උත්තර දාන්න. තමයි උත්තර දාන්න. මම මේ බලන් ඉන්නේ එක ළමයි තාම හරියට දාලා තියෙන උත්තරේ. ආශාරා දාන්න පුතේ උත්තරේ. හරි. අපි බලමු. අපි බලමු පුතේ උත්තරේ. හරි. මේ බලන්න. හරි. පළවෙනි එක තියෙනවා ආයතනයක නිමවුම වැඩි කිරීමත් සමග සාමාන්‍ය පිරිවැය අඛණ්ඩව පාත වැටීමක් වැටෙන නමුදු ඒ ශුන්‍ය නොවන්නේ. හරි. මේ බලන්නකෝ. දැන් ඔතනදී අහන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. හරි මම මේක මකනවා. සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. නේද? ඔතනදී අහන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. හරි අපි අඳිමු. average fixed cost එක නිමවුම Q1. නේද? average fixed cost එක නිමවුම Q1. හරිද? දැන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය. මෙන්න මෙහෙමනේ ආවේ. ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැටියට. නේද? AFC. ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැටියට. පුතාලට ඔහොම නේද ආවේ? මතකද එදා ඔය විදිහට ආවා? ඈ? මතකයි නේද? ඔය විදිහට නේද ආවේ? ඔව්.
මම ඔයාට කිව්වා මතකද විශාල සමාගමක් තමයි මෙලිබන් බිස්කට් කම්පැනි කියලා කියන්නේ. මෙන්න මෙලිබන් බිස්කට් කම්පැනි කියලා කියමු මේක නේද? මෙලිබන් බිස්කට් කම්පැනි. අපි දන්නවා මෙලිබන් එක රත්මලාන තියෙන මෙලිබන් එක. මෙලිබන් බිස්කට් කම්පැනි. හරි. මේ මෙලිබන් බිස්කට් කම්පැනි බිස්කට් හදනකොට මෙන්න බිස්කට් හදනවා. මේ බිස්කට් හදනකොට පුතේ මේ බිස්කට් හැම එකක්ම මෙන්න මේ යන්ත්‍රය ඇතුලෙන් ගිහිල්ලා ඉන්න ඕනේ. නේ තේරෙනවද? ඔය යන්ත්‍රය ඇතුලෙන් ගිහිල්ලා ඉන්න ඕනේ. ඔය යන්ත්‍රය තමයි පුතේ බිස්කට් වේලන්නේ. හරිද? මේ බිස්කට් මේ යන්ත්‍රය ඇතුලෙන් ගිහිල්ලා තමයි එළියට එන්නේ. යනවා. හැම බිස්කට් එකම. ඔයා කන හැම බිස්කට් එකක්ම මේ යන්ත්‍රය ඇතුලෙන් යනවා. හරි. උදාහරණ හිතන්නකෝ. මේ යන්ත්‍රයේ රුපියල් ලක්ෂයයි කියලා ගෙනාවේ ලක්ෂෙත් නැහැ. අපි හිතමු ලක්ෂයයි කියලා. හරිද? බිස්කට් ලක්ෂ 5ක් හදනවා. බිස්කට් ලක්ෂ 5ක් හදනවා. හරිද? ඒත් පුතේ ස්ථාවර පිරිවැයක් තියෙනව නේද? සත ගානක හරි. මම කිව්වේ තේරෙනවද? ලක්ෂයක යන්ත්‍රයක් ගෙනල්ලා බිස්කට් ලක්ෂ 5ක් හැදුවා. විචල්ලේ නැත්තම් මේ නිමවුම මේ Q කියන නිමවුම ප්‍රමාණය නැත්තම් Q කියන යෙදවුම ප්‍රමාණය ලක්ෂ 5ක් තිබ්බත් පුතා එකක පිරිවැය සත ගානක් හරි දරනවා. ඒ නිසා පුතා මේක ගෑවෙනවද කවදාවත් නැහැ. ගෑවෙන්නේ නැහැ. එහෙනම් ඒකට හේතුව ස්ථාවර පිරිවැයක් පවතින හින්දා. එක නිෂ්පාදන ඒකකයකට හරි ස්ථාවර පිරිවැයක් පවතින නිසා පුතා කිසිම දවසක ගෑවෙන්නේ තේරුණාද මං කිව්ව එක? එහෙනම් මතක තියාගන්න ඒකකයක සඳහා ස්ථාවර පිරිවැයක් පවතින නිසා අනිවාර්යයෙන්ම මේක ගෑවෙනවද කවදාවත් නැහැ. එහෙනම් මේක විභාගෙදී අහලා තිබ්බා. ස්ථාවර පිරිවැයක් ගෑවෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ කරුණ. මේ කරුණේදී වෙන්නේ පුතා මෙන්න මේක. හොඳට මතක තියාගන්න. අපි දන්නවා ආයතනයක මුළු අයභාරයයි මුළු විචල්්‍ය පිරිවැය අතර යම් සම්බන්ධතාවයක් තිබ්බා. නේද? ඔබට මතක නම් මම ඔබට කිව්වා නිෂ්පාදන ආයතනයේ මෙන්න මේ TC වක්‍රය නැත්නම් TC වක්‍රය ATC වක්‍රයයි ABC වක්‍රයයි එන්න ලං වෙනවා කියලා. නේද? එන්න ලං වෙනවා කියලා. මේ මම වැඩිපුර දෙයක් කියලා දෙන්නේ. ඇයි ඒ ලං වෙන්න හේතුව? මෙන්න මෙයා පුතේ. මෙන්න මෙයා මුලදී විශාල මේ පරතරය මට ඒක හරියටම මේ එන්න ලං වෙනවා. මේ හැබැයි මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැත්තේ ඇයි? මෙයා කවදාකවත් බිඳුවේ ගෑනද? විචල්්‍ය පිරිවැය මුළු පිරිවැයට සමාන වෙනවද? නැහැ. සත ගානක් හරියන්නේ. සත ගානක් හරි. එහෙනම් මෙයා ලං වෙනකොට මේ දෙන්න ලං වෙනවා. මෙයා අඩු වෙනකොට මේ දෙන්න ලං වෙනවා. තේරුණාද? මතේ මේකේ බලපෑම තමයි මේ තියෙන්නේ. තේරුණාද? පිරිවැය වක්‍රේ ATC වක්‍රයයි ABC වක්‍රයයි දෙන්න ලං වෙනවා. නමුත් එකතු වෙනවද? නැහැ. ආයතනයක දැන් උදාහරණයක් ගත්තාම ඔයා හිතන්නකෝ ATC සමානයි මේක වැඩි වෙයිද දන්නේ දරුවන්ට රිවිෂන් පන්තියේදී කියලා දෙන්න ඕන එක මම කියලා දෙන්න. ATC සමානයි AFC ධන ABC. හරි තේරුම් ගන්න පුළුවන් ළමයි තේරුම් ගන්න. හරිද? ඒ කියන්නේ ආයතනයක බිස්කට් එකක් හැදුවා. බිස්කට් එකක් සමානයි පුතේ. බිස්කට් එකක් සමානයි AFC කියන්නේ ස්ථාවර පිරිවැයනේ. යන්ත්‍රයෙන් යන පිරිවැයනේ. අපි කියමු යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂයයි බිස්කට් ලක්ෂයක් හදනවා කියන්නේ. බිස්කටුත් හදන ලක්ෂයක්. මේක හොඳට මගන් ඉන්නේ බිස්කට් ලක්ෂයක් හදනවා. හරිද? එහෙනම් එකක ස්ථාවර පිරිවැය කීයද? රුපියල. නේද? මේකට පාන් පිට දාන රුපියල් 5ක. නේද? එහෙනම් ස්ථාවර පිරිවැය 5යි කියන්නේ මෙතන ආගේ කීයද? රුපියල් 6යි. නේද? ඒ කියන්නේ බිස්කට් ලක්ෂය වෙනකොට ඒකකයක මුළු පිරිවැය කීයද? 6යි. අපි කියමු මෙන්න මෙතන බිස්කට් ලක්ෂය කියලා. හරිද? ඒකකයක මුළු පිරිවැය රුපියල් 6යි. හරිද? මට කියන්න බිස්කට් ලක්ෂ 5 හදනකොට බිස්කට් නැත්නම් ලක්ෂ 2 හදනකොට බිස්කට් ලක්ෂ 2 හදනකොට ඒකකයක පිරිවැය කීයද බලන්න. එහෙනම් ලක්ෂ 2කින් බෙදුවාම ස්ථාවර පිරිවැය යන්නේ 750යි 0.5යි. ඒතර විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ නේ. පාන් පිටි කොහොමද දාන්න බෑ නේද? ඒතර පාන් පිටි දාන ප්‍රමාණය කීයද පුතේ? රුපියල් 5යි. එතකොට අගේ කීයක් එනවද? 0.5යි 5.5 කීයක් එනවද? 5. එහෙනම් එන්න මොකද වෙන්නේ? ලක්ෂ 2 වෙනකොට පිරිවැය මොකද වෙන්නේ? ලක්ෂ 2 වෙනකොට 5.5. නේද? මෙන්න මුළු පිරිවැය. හැබැයි මේ දෙක එන්න මොකද වෙන්නේ පුතේ? ලං වෙනවා. තේරුණාද? මේ දෙක එන්න ලං වෙනවා. ඇයි? ඔයා බලන්න 6 වුණා.
හැබැයි මෙතනට වෙද්දි 5.5යි. තව ටිකක් වැඩිනකොට 5.0 ගන්න. නේ? මේ ස්ථා මේ මෙතන තියෙන 5ත් එක්ක මේ තියෙන විචල්්‍ය පිරිවැය මේකේ තියෙන විචල්්‍ය පිරිවැය 5. මෙතන තිබ්බේ 6. දැන් මෙතන 5යි 50. මේ තව එනකොට ලං වෙනවා. නමුත් ගෑවෙනවද? ගෑවෙන්නේ නැහැ. අන්න ඒකයි මතක තියන්න. මේ තියෙන අන්තිම තිතරම තමයි උගන්වන්නේ. හරිද? ගෑවෙන්නේ නැහැ. මතක තියාගන්න. හරිද? ඊළඟ ශ්‍රමයේ ආන්තික ඔබට ඕන නම් අවශ්‍ය නම් මේ රූප සටහන උත්තර ඇඳගන්න. අවශ්‍ය නම් කියන්නේ ඔබට අවශ්‍ය අනිවාර්යයෙන්. ওই රූප සටහන උත්තර ඇඳගන්න. ශ්‍රමයේ ආන්තික ඵලදාව ශ්‍රමයේ සාමාන්‍ය ඵලදාවට සමාන වන විට මොකද වෙන්නේ පුතේ? ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි සමාන වෙනකොට අපි අදිමු මේක. හරිද? ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වෙනකොට ශ්‍රමයේ ආන්තික ඵලදාව ශ්‍රමයේ සාමාන්‍ය ඵලදාවට සමාන වෙනකොට මේ බලන්න. ශ්‍රමයේ ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වෙනවා. මෙන්න AP MP. හරිද? බලන්න පුතා මෙන්න MC AVC මෙන්න සමාන වෙනව නේද? ශ්‍රමයේ ආන්තික ඵලදාව MP සමානයි MP සමානයි AP වෙනකොට මෙතන MC සමානයි AVC නේද? එහෙනම් බලන්න මොකද? ශ්‍රමයේ ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන නම් මම ඒක කියලා දෙන්නම්. මේ බලන්න. ශ්‍රමයේ ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන නම් නේද? සමාන නම් පුතා අනිවාර්යයෙන්ම ශ්‍රමයේ ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වෙයි. නේද? ශ්‍රමයේ ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වෙයි. නේද? හරි. එහෙනම් බලන්න. එතනදී තියෙන උත්තරේ කෙලින්ම ඔබට ගන්න පුළුවන් නිෂ්පාදන ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වෙයි. ඔබට පුළුවන් මේ රූප සටහන උතන අඳින්න. හොඳේ. මේ රූප සටහන අඳගන්න මොකද මතක් වෙනවා පුතා විභාගෙදී. අනිවාර්යෙන් මතක් වෙනවා. බලන්නකෝ. හොඳට මතක් වෙනවා ඔයගොල්ලන්ට. මේ රූප සටහන ඇඳගෙන තියාගන්න ළමයිට වරදින්නේ නැහැ. අනිවාර්යෙන් මතක් වෙනවා. පුතා පිරිවැය කියන්නේ මෙතනින් එහාට මුකුත් නැහැ හොඳේ. අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මේ තමයි පුතේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. අවම තනම වෙන්නේ නේද? අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමානයි. අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමානයි. ශ්‍රමයේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමානයි. හරි. ඊළඟ ගන්න නිෂ්පාදන ආයතනයේ ස්ථාවර පිරිවැය දිගුණ වුණොත් එහි ආන්තික පිරිවැය. හරි. අපි කරමුකෝ. ඔකට උදාහරණයකින් මම කියලා දෙන්නම්. නිෂ්පාදන ආයතනයක මුළු පිරිවැය නේ. අපි කිව්වේ නිෂ්පාදන ආයතනයක ස්ථාවර පිරිවැය දෙගුණ වුණොත් එහි ආන්තික පිරිවැය. අපි කරමු. TFC TVC TCMC. හරි. මම උදාහරණයක් නිකන් අරන් කරන්නම්. CI මෙතන දෙගුණ වෙනව දාමු අපි 200යි. හරිද? සිදන් 200යි. හරි. මට කියන්න. මෙතන TVC වලට වගේ දාමු අපි 100යි 200යි 300යි 400යි. දැන් මෙතන TC වලගේ 100යි 200යි 200යි මෙතන 300යි මෙතන 500යි මෙතන කීයද 600යි. දැන් මෙයාගේ නිමවුම 1 2 3 හොඳ 1 2 3
4 q. හරි. දැන් මෙයාගේ වෙනසයි නේද? හරි. එහෙනම් මෙයාගේ වෙනස කීයද පුතා? MC කියලා කියන්නේ ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q නේ නේද? හරි. ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q නේ. කොහොම නේද? මේ පරණ දේවල් මතක් කරන්නේ. හොඳට මතක තියාගන්න. හරි. දැන් ඔයාලට පේනවා ඩෙල්ටා TC වලාගේ කීයද පුතා? 100යි. ඩෙල්ටා Q වලාගේ කීයද? 1යි. එහෙනම් උත්තරේ කීයද? 100. MC. මෙතන ඩෙල්ටා TC වලාගේ කීයද? මෙන්න ඩෙල්ටා TC වලාගේ 200යි. නේද? ඩෙල්ටා TC වලාගේ 200යි. මෙතන වැඩි කරා පුතා කීයකින්ද? 100කින්. දෙගුණයකින් නේද වැඩි කරේ? දෙගුණයකින් වැඩි කරේ. මෙතනත් වැඩි වුණා පුතා 100කින්. එහෙනම් මේක බෙදුවාම එකෙන් උත්තරේ කීයද? 200යි. ඔයාට පේනවද? දෙගුණයක් කියලා කියන්නේ. එහෙනම් MC කියලා කියන්නේ දෙගුණයක් නම් දෙගුණයක් වෙනවා නම් පුතා මේ බලන්න 100 ඉඳන් මේ 100 ඉඳන් මේ මෙතන 100 ඉඳන් 200 දක්වා වැඩි වුණා නේ. එහෙනම් බලන්න එක ප්‍රමාණයකට වඩා මෙතන ස්ථාවර පිරිවැය දෙගුණ කරාම ඒ දෙගුණ කරපු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වැඩිලා නේද? දෙගුණ කරන්න භාවිතා කරලා තියෙන්නේ 100යි. ඒ කියන්නේ 100 ඉඳපු එක 200 කරලා ස්ථාවර පිරිවැය වැඩි කරලා නේද? 100 ඉඳපු එක්කෙනාව 200 කරලා ස්ථාවර පිරිවැය 100කින් වැඩි කරලා. තේරුණාද මම කිව්වේ? 100 ඉඳපු එක්කෙනා 200 කරලා ස්ථාවර පිරිවැය දෙගුණයකින් වැඩි කරලා. එහෙනම් මෙතන දෙගුණයකින්ද වැඩි වෙලා තියෙන්නේ ඊට වඩා වැඩියෙන් වැඩි වෙලා. මට කියන්නේ දෙගුණයකින්ද වැඩි වෙලා තියෙන්නේ දෙගුණයට වඩා වැඩියෙන්ද? මට මේකට උත්තරය දෙන්න. දෙගුණ කරන්න නම් කීයෙන්ද වැඩි වෙන්නේ? 100. හරි. මට කියන්න දෙගුණයකින්ද වැඩි වෙලා තියෙන්නේ දෙගුණයට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද? ආන්තික පිළිවෙල. දෙගුණයට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද? ළමයි කියන්නේ චමුදිත උත්තර ඉසිනි දෙන්න මට උත්තර. මේ දෙගුණය කරන්න භාවිතා කරලා තියන්නේ 100යි. හරිද? මුළු පිරිවැය ඇතුලේ මේ ආන්තික පිරිවැය දෙගුණයට වැඩි වෙලා තියෙන්නේ දෙගුණයට වඩා වැඩියෙන් වැඩි වෙලා. දෙගුණේ නම් වැඩි දෙගුණේ නම් මෙතන තියෙනවනේ කියන 100නේ නේද? එහෙනම් ස්ථාවර පිරිවැය 100කින් වැඩි වුණාම පුතා දෙගුණයටත් වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා නේද? එහෙනම් දෙගුණයටත් වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතනදි ගත්තාම මෙතන වෙනසක් නැහැ 200යි මෙතන වෙනසක් නැහැ කීයද පුතා? මෙතන වෙනස 500 ඉඳන් 600ට 100යි. එහෙනම් 100ට එහෙනම් මෙතන 100යි. එහෙනම් බලන්න දෙගුණයට වඩා වැඩි දෙගුණයට වඩා වැඩියෙන් වැඩිවීමක් වෙලා තියෙනවා. හරිද? දෙගුණයට වඩා වැඩියෙන් වැඩිවීමක් වෙලා තියෙනවා. උත්තරය අංක කීයද ගන්න පුළුවන්? 2 නේද? දෙගුණයට වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. මෙතන මේ ඇතැම් ළමයි තර්ක කරයි 100ට 100කින් වැඩි වෙලා කියලා. මේ MC වලාගේ 100ට 100කින් වැඩි වෙලා කියලා. නේද? හරි. එතනදී මම ගත්ත උදාහරණෙත් එක ඔයාගේ තර්කය සාධාරණයි. නමුත් මේ උදාහරණයම නෙවෙයි. දැන් අපි කියවනේ මේක සමාන වෙන්නේ නැහැනේ TVC. වැඩි වෙන වේගයකින් වැඩි වෙලා නැවත අඩු වෙන වේගයකින් වැඩි වෙන එකනේ TVC නේ. ඒකනේ. දැන් ඔයාගේ ඒ උදාහරණය දැන් ඔතන ඒ ළමයි තර්ක කරොත් අපිට මේ හරි උදාහරණයටම එන්න පුළුවන්. බලන්න. ඔයාගේ උදාහරණයක් තිබ්බනේ මෙතන. මේ බලන්න. ඔය TC වක්‍රේ මම එකක් කරගෙන නම් එතන ගැටලුවක් තියාගෙන ඉස්සරහට යන්න බැරි නිසා සමහරක් ළමයිට එතන 100කින් වැඩි වෙනවා කියන එක තර්කයක් කොට නැගෙනවා. මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. අපි ඒව හදාගෙන යන්න එපා. හරි. නිමුවම තියෙනවා ඔයාගේ 18 වෙනි පිටුවේ තියෙනවා 1 2 3 4. අපි හතරක් විතර ගමු. TFC 30යි මෙතන 60යි මෙතන දෙගුණයක් කියන්නේ 60යි. හරි. දැන් බලන්න TVC මෙතන 0.යි මෙතන 10යි 16යි 18යි. හරිද? දැන් බලන්න TC වලට එනවා අගය මේ දෙක එකතු කරාම 30යි 40යි 40යි 76යි 76යි මෙතන 78යි. දැන් බලමු අපි. හරි. MC කියන්නේ වෙනසනේ පුතා. එහෙනම් වෙනස මෙතන නම් මෙතන කීයද? 10යි 10 බෙදීම 1 10යි.
හරිද? මෙතන ඉඳන් මෙතනට කීයද පුතා? දැන් බලන්න. 30යි 36යි. 36 බෙදීම 1 36යි. මෙතන ඉඳන් මෙතනට 2යි 2 බෙදීම 1 2යි. දැන් ඔයා බලන්න. ස්ථාවර පිරිවැය අපි වැඩි කරේ දෙගුණයකින්නේ. මෙන්න මෙතන දෙගුණයකින්, ඒ කියන්නේ 30කින්නේ නේද? දෙගුණයකින් වැඩි කරා නම් පුතා ඒ වැඩි විච්ච දෙගුණයෙන් නේද මෙතන වැඩි වෙන්න ඕනේ. තේරුණාද? ඒ වැඩි විච්ච දෙගුණයෙන් නේද මෙතන වැඩි වෙන්න ඕනේ. තේරුණාද? තේරුණාද නැද්ද කියලා කියන්නේ මේක මම. තේරුණාද නැද්ද කියලා කියන්නේ. කතා කරන්න ළමයි හොඳේ. මේක තේරෙන්නේ නැතුව ඉස්සරහට ගිහිල්ලා හරියන්නේ නැහැ. කතා කරන්න. කො කවිෂා ඉෂිනි ඇහෙන්නේ නැද්ද මාව? තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැද්ද? දැන් බලන්න. මේ හොඳට බලන්න. මේ ඔයාට පේනවනේ මේ TFC මෙතන 30කින් වැඩි වෙලා තින්නේ. ඒ කියන්නේ දෙගුණයකින් නේද? 30 ඉඳන් 30 දක්වා දෙගුණයකින් නේද වැඩි වෙලා තින්නේ. දැන් ඔබ තේරුණාද? මේ බලන්න. මේ මෙතන ඉඳන් මෙතනට 30 ඉඳන් 60 දක්වා කීයකින්ද වැඩි වෙලා තියෙන්නේ? 30කින්. ඒ කියන්නේ කී ගුණයකින්ද? දෙගුණයකින් නේද වැඩි වෙලා තින්නේ? දෙගුණයකින් නේද? හරි. දැන් එහෙනම් අහන්නේ මෙයාව දෙගුණයකින්, ඒ කියන්නේ 30කින් වැඩි කරාට පස්සේ 30කින් වැඩි කරාම මත මෙයාවත් 30කින් වැඩි වෙනවා නම් ඔන්න 100ට 100කින් නැත්නම් දෙගුණයකින්. 30කින් වැඩි කරාම 100ට 100ක් නැත්නම් දෙගුණයක් කියලා අපි කියමු. දෙගුණයක් කියලා පෙන්නනවා. තේරුණාද? හරි. දැන් ඔයා බලන්න මෙතන 100ට 100කින් 30ක් වැඩි වෙලා තියෙනවා. නේද? නැත්නම් මේක දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. දැන් ආන්තික පිරිවැය ආවට පස්සේ පුතේ මෙතන ඉඳන් මෙතනට කීයක් වැඩි වෙලා තියෙනවද? කීයක් වැඩි වෙලා තියෙනවද? 36ක් නේද? මේ බලන්න sorry මෙතන ඉඳන් මෙතනට වැඩි වෙනකොට මෙතන මෙතන දීලා තියෙන කීයද? 10යි. මෙතන දැන් කීයක් තියෙනවද? 36ක්. එහෙනම් ආන්තික පිරිවැය කීයක් වැඩි වෙලා තියෙනවද? 36ක් නේ. දෙගුණයටත් වඩා වැඩියෙන් වැඩි වෙලා නේද? මුළු පිරිවැය දෙගුණයටත් වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. දෙගුණයටත් වඩා ආන්තික පිරිවැය දෙගුණයටත් වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා නේද? දැන් උදාහරණයක් 10ටත් වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. හරි. මේ තීන තත්ත්වය මෙතන තියෙනවා මේ 30ට වඩා වැඩියෙන් මෙතන වැඩි වෙනවා. මෙතන 30යි තියෙන්නේ. එහෙනම් මෙතනත් 30 තිබ්බනම් ඔන්න දෙගුණයයි. සමානයි. දැන් අර මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණේ එක සමාන වෙන්නේ මොකද? මං TVC හැමතැනම එකම අගයක් ගත්තේ නේද? වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගකින් වැඩි වෙන එක නෙමෙයි ගත්තේ නිකන් කා සමාන අගයක් ගත්තේ. ඒ නිසා 100 හැමතැනම ආවා. ඒක සමානයි. හැබැයි මේ හරිම උදාහරණය ඔයගොල්ලෝගේ පොතේ තියෙන උදාහරණේ ගත්තට පස්සේ ඔබට පේනවා මේක 30කින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් MC 36කින් වැඩි වෙලා තියෙන්නේ. දෙගුණයටත් වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. නේද? දෙගුණයටත් වඩා වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. හරි. පුතේ ඊළඟ එක කරන්න මේ අපි ගාව දත්ත නැහැ නේද 2013 එක ඒ 2007 එක ඒකේ දත්ත පාස් පේපර් පොත ගත්තේ දැන් නම් මගේ අතේ පාස් පේපර් පොතක් නැහැ. ඔව් TC සහ TVC වක්‍ර අන්තිමේදී කොහෙදිවත් ලං වෙන්නේ නැහැ. ඇයි ඒ හේතුව? ඒ අතර තියෙන සමාන්තර දුර TFC නිසා. හරි. පස්වෙනි ප්‍රශ්නේ අහනවා හීනවන ආන්තික ඵලදා නීතිය කියන්නේ මොකක්ද? මොකද පුතේ හීනවන ආන්තික ඵලදා නීතිය කියලා කියන්නේ ඇතැම් සාධක ස්ථාවරව සබා ගනිමින් විචල්්‍ය සාධකයේ වැඩි කරගෙන යාමේදී විචල්්‍ය සාධකයේ පවතින ආන්තික හා සාමාන්‍ය ඵලදාව එක්තරා යෙදවුම් මට්ටමකින් පසුව පහළ බසින අවස්ථාව. නේද? මොකක්ද එහෙනම් මේ හීනවන ආන්තික ඵලදා නීතිය කියන්නේ ඇතැම් සාධක ස්ථාවර තබා ගනිමින් විචල්්‍ය සාධකයේ වැඩි කරගෙන යාමේදී විචල්්‍ය සාධකයේ පවතින ආන්තික හා සාමාන්‍ය ඵලදාව එක්තරා යෙදවුම් මට්ටමකින් පසුව පහළ බසින අවස්ථාව. අපි ඒකට නමක් කියනවා මොකද පුතා? හීනවන ආන්තික ඵලදා න්‍යාය. තේරුණාද? ඔන්න පිරිවැය සම්පූර්ණම උතන්ට විතරයි පුතා කෙටි කාලීන පිරිවැය ටික තියෙන්නේ. තේරුණාද? කෙටි කාලීන පිරිවැය සම්පූර්ණම ඔය ටික. ඔය ටිකෙන් තමයි පුතා විභාගයේ ප්‍රශ්නයක් අහනවා නම් අහන්න ඉඩ තියෙන්නේ. තේරුණාද? ගොඩක් ඔය ටිකෙන් තමයි අහන්න ඉඩ තියෙන්නේ. ඔතනදී අපිට කතා කරන්න තියෙනවා
අපි මුලින්ම කතා කරා හීනවනාන්තික ඵලදා න්‍යායයට කලින් නිෂ්පාදන ආයතනයක් කියන්නේ මොකක්ද? මොකද නිෂ්පාදන ආයතනයක් කියන්නේ? යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කරලා පිටතට අලෙවි කරන ආයතනයක්. ඒකේ දෙනවා නිෂ්පාදන සිතයක්. මොකද නිෂ්පාදන සිතයක් කියන්නේ? යෙදවුම් හා නිමවුම් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවයක්. ඊට පස්සේ අපි මේ නිෂ්පාදන සිතේ අනුව කාලයන් දෙකකට බෙද්දා. මොකද්ද කාලයන් දෙක? කෙටි කාලයයි දිගු කාලයයි. මොකද්ද කෙටි කාලය කිව්වේ? අවම වශයෙන් එක් සාධකයක්වත් ස්ථාවරව පවත්වා ගනිමින් නිෂ්පාදනයේ නිරත වන කාලය නේද? කෙටි කාලයේ ලක්ෂණ තුනක් ආවා. මොනවද තුන? ස්ථාවර යෙදවුම් හා විචල්‍ය යෙදවුම් පැවතීම, තාක්ෂණයේ නොවෙනස්ව පැවතීම, හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වීම. ඊට පස්සේ අපි හීනවන ආන්තික ඵලදා නීතිය කතා කරා. මොකද්ද හීනවන ආන්තික ඵලදා න්‍යාය කියන්නේ? ඇතැම් සාධක ස්ථාවරව තබා ගනිමින් විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී විචල්්‍ය සාධකයේ පවතින ආන්තික හා සාමාන්‍ය ඵලදාව එක්තරා යෙදවුම් මට්ටමකින් පසුව පහළ බසින අවස්ථාව නේද? ඉන්පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් ආව ඵලදායිතා වක්‍ර ටිකනේ මුළු ඵලදාවයි පිරිවැයයි ඒ ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ පිරිවැය වක්‍ර වලට ආවා. මුළු පිරිවැය කියන්නේ වෙනස් වෙන එකක්ද? නෑ. සෝරි මුළු පිරිවැය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැඩේ කවුද නිරූපණය කරන්නේ? මුළු විචල්්‍ය පිරිවැය. මුළු ස්ථාන පිරිවැය වෙනස් වෙනවද? නෑ. මුළු විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා නේද? එතකොට අපි සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, ආන්තික පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය කතා කරා. ඊට අදාළ වක්‍ර කිහිපෙම ඇඳා නේද? හරි. ඔය සමස්තය පිළිබඳව කතා කරා. අන්තිමට ඵලදායිතාවයේ පිරිවැය අතර තියෙන මොන සම්බන්ධතාවයද? ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. අද කරා අපි ඒක නේද? එහෙනම් ඔය කතන්දර සියල්ලම කතා කරලා අවසානයේ ඊ කොටසේ තියෙන පාස් පේපර් ටිකත් අපි ඉවර කරා. හරි. දැන් එන්න මේ සාරාංශයක් තියෙනවා. ඔයාගේ 28 වෙනි පිටුවේ. පිරිවැය සංකල්ප සාරාංශයක්. මුළු පිරිවැය total cost එක පුතා TC ගන්න සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? TFC ධන TVC. ඒ කියන්නේ මොකද්ද පුතා? මුළු ස්ථාවර පිරිවැයයි මුළු විචල්්‍ය පිරිවැයයි දෙකේ එකතුව. නැත්නම් අපිට ගන්න පුළුවන් ආපහු ඒකකයක ස්ථාවර පිරිවැය වැඩි කිරීම ඒකක ප්‍රමාණය. ඒකකයක ස්ථාවරයේ පිරිවැය වැඩි කරනවා ඒ ආයතනයේ තියෙන ඒකක ප්‍රමාණය. මුළු විචල්්‍ය පිරිවැය කොහොමද ගන්නෙ? TC වලින් TFC අඩු කරලා ගන්න පුළුවන්. නැත්නම් අපිට ඒකකයක විචල්්‍ය පිරිවැය ඒකක ප්‍රමාණයෙන් වැඩි කරලා ගන්න පුළුවන්. සාමාන්‍ය මුළු ස්ථාවර පිරිවැය ගන්න පුළුවන් පුතා TC වලින් TVC අඩු කරලා නැත්නම් ඒකකයක පිරිවැය මුළු ප්‍රමාණයෙන් වැඩි කරලා. සාමාන්‍ය ස්ථාවර average total cost එක මුළු පිරිවැය බෙදන්න පුළුවන් පුතා යෙදවුම් ප්‍රමාණය. ඒ වගේම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය දෙකම එක ගන්න පුළුවන් පුතා ATC සමානයි AVC ධන AFC නේද? ඒක අපි කියනවා average variable cost එක හොයන්න. ඒක කපන්න average variable cost එක හොයන්නේ AVC සමානයි. එතන ATC ගන්න සූත්‍රය දීලා තියෙන අනිත් එක. එතන හදන්නේ AVC සමානයි TC බෙදීම Q නේද? AVC සමානයි TVC බෙදීම Q. නැත්නම් AVC සමානයි TC සමානයි නැත්නම් තව ක්‍රමයක් ගන්න පුළුවන්. මේ බලන්න. AVC සමානයි ATC ඍණ AFC නේද? මේ විදිහට ගන්න පුළුවන්. මුළු පිරිවැයෙන් අඩු කරලා ගන්න පුළුවන් මුළු ස්ථාවර පිරිවැය. නේද? මේ සාමාන්‍ය මුළු පිරිවැයෙන් සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඩු කරලා ගන්න පුළුවන්. AFC ගන්න විදිහත් ඕගොල්ලන්ට ඒ විදිහටම තියෙනවා. MC ගන්න විදිහක් තියෙනවා. MC ගන්නේ මොකද? total cost එකේ වෙනස නිමවුමේ වෙනසින් බෙදලා ගන්න පුළුවන්. විචල්්‍ය පිරිවැය වෙනස නිමවුමේ වෙනසින් බෙදලා ගන්න පුළුවන්. නේද? හරි. ඔය පාඩමේ 4න් එකක් පුතා උතනින් ඉවරයි. තේරුණා? 4න් එකයි ඉවරයි. ඔය පාඩම විශාල පාඩමක්. 4න් එකක් ඉවරයි. හරිද? ඔය 4න් එකකට තමයි විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අහන්නේ. ඉතුරු 4න් 3න් ඉතුරු 4න් එක කොටස ලබන සතිය අපි පටන් ගන්නවා දිගු කාලේ. තේරුණාද? ඉතුරු 4න් එකේ කොටස අපි පටන් ගන්නවා දිගු කාලේ. හරිද? මේකදී පුත දිගු කාලයට විශාල වෙලාවක් යන්නේ නැහැ. කෙටි කාලයට තමයි විශාල වෙලාවක් ගියේ. දිගු කාලයට විශාල වෙලාවක් යන්නේ සති දෙකකින් වගේ ඉවර කරන්න පුළුවන්. එතකොට මේක රිවිෂන් පන්ති එක නම් දවස් 4ක්, දවස් 5ක්. තියරි පන්ති එක නම් මාස 2ක්. මේ මාස 2කමාරක් වගේ යනවා. පිරිවැය මාස 2කමාරක් විතර යනවා. දෙකමාරක් වගේ යනවා. රිවිෂන් පන්ති එක නම් මාසයයි. හරිද? එතකොට මේ විශාල පාඩමක් මේක.
එතකොට අපි පාඩම් වශයෙන් පුතා යන්නේ. මේ පාඩමේ ටියුට් දෙකක් තියෙනවා. මේ පාඩමේ පළවෙනි ටියුට් එක ඊළඟ ටියුට් එක ඔබට මේ පාර හම්බ වෙනවා. ඒක තමයි රිවිෂන් ටියුට් එක. මේ කොටසේ අදින් අවසාන කරේ අපි කෙටි කාලය කියන කොටස. ෂෝට් රන් කියන කොටස. හරි. මීළඟ දවසින් අපි ඉවර කරනවා පුතා දිගු කාලය ලොන් රන් කියන එක. නේද? හරි. දැන් කෙටි කාලය තුල ඔබට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. හරි. ප්‍රශ්න අහන වෙලාව මේක විනාඩි 10ක් විතර තියෙනවා. අපි පන්ති අවසන් කරන්න 10ට අවසන් කරනවා 10 කාලෙ විතර නිකන් අපි කරමු. මට ප්‍රශ්න තියෙනවා නම් දැන් ටක් ගාලා කියන්නේ මොකද කෙටි කාලය ඉවර කරලා අලුත්ම එකකට තමයි අපි යන්නේ දිගු කාලයට ලබන සතිය. ඒ නිසා කෙටි කාලේ යම් ප්‍රශ්න තියෙනවා නම් අපි පාඩම් කරපු කොටසේ අපි මේ කතා කරපු දේවල් වල ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඕනම ළමයෙක්ට අහන්න පුළුවන්. මොකද්ද මේක උනේ කොහොමද? මට කියන්න ප්‍රශ්න තියෙනවා. ඉතින් ළමයි වැඩ කරනවද නැද්ද කියලා මට තේරෙන්නේ ওই ප්‍රශ්න මත තමයි. මට කියන්න ටක් ගාලා ප්‍රශ්න අහන්න. ළමයි ප්‍රශ්න අහන්න. එක ළමෙක් අහනවා සර් TC සහ TVC වක්‍ර අන්තිමේදී ලං වෙන්නේ නැහැ නේද? පුතා TC සහ TVC වක්‍ර ලං වෙන්නේ නැහැ. මේ බලන්න. හොඳයි. ඒ දරුවා හොඳයි. මේ බලන්න. මුළු පිරිවැය කොස්ට් එක නිමු. හරිද? ඔබ දන්නෝ TC වක්‍රය කියලා කියන්නේ TFC වක්‍රය මේක. හරිද? එතකොට මෙතනදී TC වක්‍රය කියලා අපි ABC වක්‍රය නිර්මාණය කරමු. මුලදී අඩු වෙන වේගයෙන් වැඩි වෙන නැවත වැඩි වෙන වේගයෙන් වැඩි කරන නැවතත් මෙහෙම ඉහළට ගමන් කරනවා. හරිද? එහෙම වෙලා නැවතත් ඉහළට ගමන් කරනවා. හරිද? දැන් අපි මෙච්චරක් විතරක් ගන්නෙ. මේක විතරක් ගන්නෙ. හරිද? මෙතනින් පටන් ගන්නවා TC මුළු පිරිවැය වක්‍රය. හරිද? මේ හා සමානව පටන් ගන්නවා. හරිද? කොහොම පටන් ගන්නවා. හරි. දැන් මෙතන තියෙන්නේ පුතා TFC නේ. මේ හැම පරතරයක්ම TFC. මෙතනත් පරතරය TFC. මේ පරතරය වෙනස් වෙන්නේ නැහැ. TFC. කවදාකවත් මේ දෙන්න ලං වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඉහළට යන්න ලං වෙන්නේ නැහැ. මේ තියෙන පරතරය සමානයි. තේරුණාද? ඕක තමයි අහන්න විභාගෙදී අහන්න පුළුවන් එක තැනක් තමයි ඕක. TFC හා TVC අතර පරතරය හැම තැනදීම සමානාගයක් ගන්න. නේද? මේක තැනක් අතර තමයි අර ATC ගැටෙන්නේ නැහැ කියලා අද කරේ. අන්න එතන එක තැනක්. ওই දෙක තමයි විභාගෙදී අහන්න පුළුවන්. ඒ ලෙවල් විභාගෙදී අහන්න පුළුවන් තැන් දෙක තමයි ඔය. නැත්තම් හැමදාම අහනවා ඊනිවනාන්තික ඵලදා න්‍යාය යන කුමක්ද ඇඳලා පෙන්නන්න. හැමදාම අහන්නේ ඒක. හරිද? ඒතර මේ දෙක අතර පරතරය කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. පරතරය සමානයි. හරිද? 20 නම් 20ම තමයි. හරි. හොඳයි. එහෙනම් අද දවස තුල කෙටි කාලය සම්පූර්ණ ඉවරයි. ඊළඟ දවසේ අලුත් කොටසක දිගු කාලයෙන් හමු වෙමු. එහෙනම් රිවිෂන් එක තියෙනවා සුපුරුදු පරිදි අඟහරුවාදා. මේ පාර පේපර් ක්ලාස් එක අනිවාර්යයෙන්ම තියෙනවා බ්‍රහස්පතින්දා 1-3. ඊට කලින් පේපර් එක ඔයගොල්ලෝ ගෲප් එකට දානවා. එහෙනම් අපි පහුගිය දවසේ දාපු පේපර් එක සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මම ඒක ආපහු නැවත වරක් ඔයගොල්ලන්ට දාන්නම්. ඒක මුලින් කතා කරලිමු නැත්නම් මග ඇරලා යන්න බෑනේ. ඒක කතා කරලා සම්බන්ධ වෙමු. එහෙනම් අපි ලබන සතියේ අඟහරුවාදා රිවිෂන් එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සරණයි.